දාගන්න හරි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරාදී ඔයාලා හරි වැරදි දාගන්න මේක මතක තියාගන්න පළවෙනි වාරයට අදාළ ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ ඔක ඉවර වෙච්ච ගමන් මම දෙනවා සෙකන්ඩ් ටර්න් පේපරේ අපි ඒකත් සාකච්ඡා කරනවා. හරි මේක කියනවා පහත වගුව සම්පූර්ණ කරන්න කියලා තමයි තියෙන්නේ. රයිට්? එතකොට මේකේ වගුවේ දැන් මෙතන එකතු කිරීමනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක නිකන් අර දැලිසක් වගේ එකක් තියෙන්නේ නේද? එකතු කිරීම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ ඉලක්කම එන්නේ 7ට කීයක් එකතු වුණොත්ද? එතකොට අපි එතනට දාන්න වෙන ඉලක්කම තමයි 2. රයිට්? එතනට දාන්න වෙන ඉලක්කම 2. එතන 7යි 2යි එකතු වුණාම 9 එනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ තිතක් දාපු තැනට එන්නේ 7යි 6යි එකතු කරනවා. නේද? මේ පැත්තෙන් 7යි මේ පැත්තෙන් 6යි එකතු කරනවා. එතකොට උත්තර එනවා 13. ඊළඟට මෙතන 7යි 4යි එකතු කරනවා. එතන එනවා 11. මෙතන එනවා 8යි 2යි එතන එනවා 10ක්. රයිට්? මෙතනට එන්නේ 8යි 6යි එකතු වුණාම එන උත්තරේනේ. ඒතර 8යි 6යි එකතු වුණාම 14යි. මෙතන 14. මෙතනට එන්නේ 8යි 4යි එකතු වුණාම උත්තරේ 12යි. රයිට්? ඔන්න ඔය විදිහට තමයි උත්තර ටික එන්නේ. එතකොට මම ඒක වෙන වෙනම ආපහු ලිව්වොත් එහෙම මෙතන එන්නේ 2, මෙතන 10, මෙතන 13, මෙතන 14, මෙතන 11, මෙතන 12. ඔය ඔක්කොම හරිනම් ලකුණු 3ක් දාගන්න. එකකට ලකුණු භාගය ගානේ තමයි හම්බෙන්නේ. රයිට්? එකකට භාගය ගානේ හම්බෙනවා. අනිත් ඔක්කොටම එතකොට ලකුණු 3ක් හම්බෙනවා. රයිට් එහෙනම් ඔයාලා එකකට භාගය ගානේ ලකුණු දාගන්න. රයිට් අපි යන්න දැන් දෙවෙනි ප්‍රශ්නෙට. එතකොට මතක තියාගන්න මේ ඔක්කොම හරිනම් මෙන්න මේ ලකුණු 3ක් මේකට හම්බෙනවා. රයිට් ඊළඟට කියනවා ලේසි ප්‍රශ්නයක් නේද? 2 මෙම භාජන තුනේ ඇති මුළු දොඩංගෙඩි ගණන. එතකොට ඒක ලේසියිනේ. මෙතන තියෙන්නේ 1යි, මෙතන තියෙනවා ඔක්කොම 3යි, මෙතන තියෙනවා 3යි 4යි 5යි 6යි. එතකොට ওই තුන එකතු කරනවා. උත්තරේ 10යි. රයිට් උත්තරේ ඉන්නේ 10යි. ඒක හරිනම් මේ ලකුණු එක මේ ගානට දාගන්න. රයිට් දැන් එතකොට ওই දෙක හරියන්න ඕනේ. චාරුණ්‍ය ওই දෙකම හරිද? හරි සර්. හිමාෂා? හරි සර්. මදුෂාන්? හරි සර්. රයිට්. එතකොට මයුම ඔයා ඉතුරු ටික හදාගෙන යන්න. හරි? රයිට්. ඊළඟ ගාන. A සහ B කියන පුද්ගලයෙකු දෙන්නෙක්ගේ උස දීලා තියෙනවා. අපෙන් අහනවා A හා B සිසුන් දෙදෙනාගේ උස පහලින් දක්වා ඇත. B Aට වඩා කොපමණ උසද? කොහොමද මදුෂාන් මේක කරන්න ඕනි අපි? රශ්මික කොහොමද අපි මේක කරන්න ඕනි? සර් 125න් 87ක් අඩු කරනවා. හරියට හරි. කොපම වඩා කොපමණ උසද කියලා බැලුවොත් අපි වෙනස බලන්න ඕනේ, අඩු කරන්න ඕනේ. එතකොට 15න් 8ක් 7ක් අඩු වුණාම 8යි, 11න් 3ක් 8ක් අඩු වුණාම 3යි. උත්තරේ සෙන්ටිමීටර් 38යි. අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් තියෙන්න ඕනේ. තියෙනවා නම් මේ ලකුණු දෙක දාගන්න. නිකන් 38 තියෙනවා නම් හම්බෙන්නේ 1 ලකුණයි. 1 ලකුණයි. right ඊළඟ එකට යමු අපි හතරවෙනි කොටස චාරුණ්‍ය ඔයා මේක කොහොමද කරේ හැදුවද මේක ඔව් සර් හරි හැම පාදයකම එකතුව 9ක් එන්න ඕනෙලු 1 සිට 6 දක්වා තියෙන සංඛ්‍යාව විතරයිලු දාන්න ඕනේ එහෙනම් කොහොමද ඔයා දැම්මේ මොකද දැම්මේ කියලා ඉලක්කම් කියන්න බලන්න උඩ මේකට කීයද දැම්මේ 4 එතකොට 4යි 3යි 7යි 7යි 2යි 9යි හරි මෙන්න මේ මුල් එකට 4 ආය 4 දාන්න පුළුවන්ද
4 දැම්මොත් 4යි 4යි 8යි 1යි 9යි මෙතන 2. කොහොමද ඔය දැම්මේ? ඔව් සර්. එතකොට හිමාෂා කොහොමද ලිව්වේ? ඔය විදිහට. රයිට් හරි නේද? එතකොට මේ විදිහට ඔයාලා එකතුව මේ 1 සිට 6 තෙක් සංඛ්‍යානේ භාවිතා කරන්න ඕනේ. 6 7 8 රයිට්. එතකොට ඔයාලා බලන්න හැම පැත්තෙම එකතුව එනවද කියලා 9ක් එකතුව 9ක් එනවා නම් ඒකට දාගන්න දරුවනේ ලකුණු 3ක්. ලකුණු 3ක් දාගන්න. රයිට්. ඉක්මනට බලන්න මේක හරිද කියලා හරි දාගන්න. දැන් මේ වෙනකොට ඔන්න ලකුණු සෑහෙන ගාණක් ආවා නේද? බලන්නකෝ. පළවෙනි එකේ ආවා ලකුණු අපිට 3ක්. ඊළඟ එකේ ලකුණු 1යි 4යි. ඊළඟ එකේ ලකුණු 2යි 6යි. ඊළඟ එකේ ලකුණු 3යි 6යි 3යි 9යි. රයිට්. ඊළඟ එක බලමු. 5. පහේ මොකක්ද කියන්නේ? ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා පළමු දිනේ මිනිසුන් 175ක් ආවලු. දෙවෙනි දවසේ 217ක් ආවලු. තුන්වෙනි දවසේ ඒ කියන්නේ මෙන්න එන්න සෙනඟ වැඩි වෙලා නේද? 508ක් ආවලු. අපෙන් අහනවා ඒ දවස් තුනේ හම්බු ලැබුණු මුළු ආදායම. හිමාෂා ඔයා මේක කොහොමද කරේ? එකසිය 75යි 217යි 508යි එකතු කරා. එකතු කරා. එතකොට එනවා ආපු මුළු පිරිස නේද? හරි මුළු පිරිස කීයක් ආවද? සර් මං හදන විදිහ දැම්මේ නෑ. රයිට්. කොහොම දාන්න 8යි 7යි 15යි 15යි 5යි 20න් බිඳුව දැම්ම දෙකක් ඉතුරුයි. 7යි 8යි 9යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 5යි 6යි 7යි 8යි 9යි. එතකොට 900ක් ඇවිල්ලා තියෙනවා. මයුම දැන් මේකට සෙනඟ 900ක් ඇවිල්ලා තියෙනවා. එතකොට කොහොමද මේකේ ලැබිච්ච ආදායම හොයන්නේ? මයුම මයුම සර් දැන් අපිට හොයන්න ඕනේ පුතේ මේකේ දැන් ප්‍රවේශ පත්‍ර වලින් ලැබිච්ච ආදායම. දැන් 900ක් ඇවිල්ලා තියෙනවා මේ ප්‍රදර්ශනයේ බලන්න. එතකොට කොච්චර ආදායමක් හම්බුණාද කියලා කොහොමද හොයන්නේ? චාරුණ්‍ය කොහොමද ඕනි හොයන්නේ එක? 25 ගුණ කරනවා. අන්න හරි. එතකොට 900ක් ආවා එක ටිකට් එකක් 25යිනේ. එහෙනම් 900 ගුණ කරනවා 25න්. එතකොට 5 වරක් බිඳුවයි 5 වරක් බිඳුවයි 9 වරක් 5 45යි. මෙතන බිඳුව දාලා දෙකෙන් ගුණ කරමු. දෙවරක් බිඳුවයි දෙවරක් බිඳුවයි දෙවරක් 8 18යි. එතකොට උත්තර එනවා බිඳුවයි බිඳුවයි 5යි 8යි 4යි 12න් දෙක දැම්ම එකක් ඉතුරු 1යි 1යි 2යි. උත්තරේ රුපියල් 22500යි. එතකොට මේක උත්තරේ නිකන් නම් දාන්න එපා. උත්තරේ නිකන් දාලා තිබ්බොත් එහෙම ඔයාලට හම්බෙන්නේ ලකුණු 1යි. එතකොට මෙතන හදන ක්‍රමේ මුළු පිරිස හොයන විදිහේ පැත්තක හදන්න. මුළු පිරිස. ඔයාලා කටුකොලේකනේ ඔක හදන්නේ. මම එදත් කිව්වනේ මේ කටුකොල පාවිච්චි කරන්න එපා කියලා. හරි කටුකොලේ හදන්න යන්න එපා. එහෙනම් මුළු පිරිස හොයලා අපි මොකද කරන්න ඕනේ? ඒක 25න් වැඩි කරන්න. right? එහෙම තියනවා නම් ලකුණු 3ක් දාගන්න. උත්තරේ විතරක් තියනවා නම් එක ලකුණක් දාගන්න. උත්තරේ විතරක් තියනවා නම් එක ලකුණක් දාගන්න. හැබැයි මෙතන 925න් ගුණ කරනවා කියලා ලියලා තියෙනවනම් ලකුණු ඔක්කොම දාගන්න කමක් නැහැ. අර එකතු කරන එක හිතින් එකතු කරන්න පුළුවන්. ඒක ගුණ කරන එක එහෙම ගුණ කරන්න අමාරුයිනේ. එතකොට ඔය 900 ගුණ කිරීම 25 පියවර දාලා උත්තරේ හදලා තියෙනවා නම් ලකුණු 3ම දාගන්න. right. දැන් ලකුණු හම්බෙනවා. එතකොට ඒකට 3යි 6යි 7යි 8යි 9යි 9යි 3යි 12යි. right. ලකුණු 12ක් හම්බෙනවා. ලකුණු 12න් චාරුණ්‍යයට කීයක් හම්බුණාද? සර් එතනට අර ක්‍රමේ ලියලා තිබ්බේ නැත්නම් ලකුණු කීයද? ඔයා කොයි ටිකද කරලා තියෙන හිමාෂා? උත්තරේ විතරයි සර්. ඒක ලකුණයි එහෙනම්.
අනිත් ඒවා කියලා එතන හදන්න ඕනි. හරි. ඔන්නෝක පුරුදු වෙන්න. මම දැන් ලකුණු අයින් කරන්නේ ඒකයි. චාරුණ්‍යට ඒතර ලකුණු කීයද ඒකේ? 12න් කීයද? 10යි. 10යි. රශ්මිකට මදුෂාන්ට රශ්මික වාගේ ලකුණු කීයක් හම්බ වෙනවද? හිමාංශගේ කීයද දැන්? 10යි සර්. 10යි. අර ක්‍රමේ නැති නිසා. රශ්මිකගේ? මයු මේක එකක්වත් හදුවේ නැද්ද? හදුවා සර්. right. හරි රශ්මික ඔයාගේ මම කියන එක ඇහෙන්නේ නැහැ. ඔයා මට මැසේජ් එකක් දාන්නකෝ කීයද? 12යි. හොඳයි 12යි ඔක්කොම තියෙනවා. right very good. ක්‍රමේ තියෙන්න ඕනේ. හරි අපි බලමු ඊළඟ ගාන. right ඊළඟ එක කියනවා ඍණ එකත් ඒ ගාන අපි කලින් කරාද මේ ගාන දෙවෙනි ගාන මේක කරාද කලින්? කරා සර්. මේක කරා නේද? right එහෙනම් ඒක අපි දැන් කතා කරන්න ඕනේ නැහැ. ඒ ගානම කරාද? ඔව්. හරි. එහෙනම් තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කියනවා සර් ඔව් මං ඒ ටික මං කරලා නෑනේ. මේ ඒ දෙවැනි ගානේ ගණන් ටික සාකච්ඡා කරලා හරි දාලා නෑ. අනිත් හරි ඒක මෙහෙමනේ දෝනේ ඍණ එකත් බිඳුවත් අතර තියෙන නිකිලේ මොකද්ද? මෙන්න ඍණ එක මෙන්න ධන එක ওই දෙක අතර තියෙන නිකිලේ මොකද්ද? බිඳුව. බිඳුව. එහෙනම් බිඳුව තියෙනවා නම් ලකුණු 3ක් දාගන්න. ඒක ලකුණු එතන දෙන එක නම් පාඩුයි නේද? බිඳුව තියෙනවා නම් ලකුණු 3ක්. ඊට පස්සේ කියනවා ඒට ධන 3නේ. එහෙනම් ධන 3 අපි කරන්නේ. මම දැන් ජොයින් උනේ. ඔව්. රණුගේ මොකද? කලින් හරි. රණුගේ අපි දැන් මේ කලින් ගාන තමයි හැදුවේ. මේ ටට්ටක් ගාලා උත්තර ටික චෙක් කරගෙන යන්නකෝ. මේකට මේ විදිහට තමයි පළවෙනි ගාන එන්නේ. කොටුව පුරවන්න තියෙන වගුව. ඒක ඔක්කොම හරිනම් ලකුණු 3යි. හරිද රණුගේ? පොඩකින් අපි විනාඩියක් ගන්න. හරි සර්. හරි. ඔක්කොම හරිනම් ලකුණු 3ක් දාගන්න. ඊට පස්සේ කියනවා මෙන්න මේ භාජන තුනේම තියෙන ඇති දොඩම් ගෙඩි ගාන ඒක අපි එකතු කරන්න ඕනේ. එකතු කරපුවාම 10 එනවනම් ලකුණු එකක් දාගන්න. හරි සර්. ඊට පස්සේ කියනවා මේ දෙන්නගේ උසේ අතර වෙනස බලන්න අපි මේ දෙක අඩු කරන්න ඕනේ. එතකොට 125න් 87ක් අඩු වුණාම 38යි. 38 තියෙනවනම් ලකුණු දෙකක් දාගන්න. හරි සර්. ඊට පස්සේ මෙන්න මේක එකතු කරපුවාම 9 එන්න ඕනේ. එතකොට 9 එන විදිහට බලන්න මොනවද එන්නේ කියලා. ඒ දාන්න පුළුවන් ඉලක්කම මොනවද කියලා බලන්න. මෙන්න මේ ටික තමයි අපිට ආවේ. ඔක තියෙනවනම් ලකුණු 3ක් දාගන්න. Contact me, sir. එතන 7 8 9 හරි සර්. 7 8 9 කියන ඉලක්කම් දාන්න බෑ. ඊළඟට ප්‍රදර්ශනයේ ගාන ඒ ප්‍රදර්ශනයේ ගානේදී ආපු මුළු පුද්ගලයන් ගාන බලන්න ඒ ආපු දවස් තුනේ ආපු කට්ටිය මම එකතු කරා. ඒතකොට 900යි. ඊට පස්සේ එක ටිකට් එකක් 25යි කියලා දීලා තියෙනවානේ. එහෙනම් මම ආදායම බලන්න 925න් ගුණ කරා අපිට ආ උත්තරයක් රුපියල් 22500යි කියලා. ඒකෙදි උත්තරේ විතරමක් තියෙනවා නම් එක ලකුණයි ඈ. හදන ක්‍රමේ නෑ. මේ 900 නෑ, ගුණ කරන එක නෑ. ඒවා වෙන තැනක තියෙනවා නම් එක ලකුණයි දාගන්න කියලා මේගොල්ලන්ට කිව්වේ. හරිද? හරිද රණුගේ? right. ඊළඟ එක අපි මේක කරා මම ආපහු චුට්ටක් මතක් කරන්නම් ධන 3නේ ධන 3 නම් අපි මෙතන 3 උඩ බෝලයක් ඇඳලා එතන A කියලා ලියන්න ඕනි. එහෙම තියනවා නම් දාගන්න එක ලකුණු එකක්. ඊට පස්සේ B ඍණ 2නේ එහෙනම් ඍණ 2 උඩ බෝලයක් ඇඳලා ඉවර වෙලා එතන B කියලා ලියනවා. ඔහොම තියනවා නම් දාගන්න තව ලකුණු එකක්. එතකොට ඔක්කොම ලකුණු එතන දෙකක් හම්බ වෙනවා.
ඒක හරිද හිමාංශා ඔයාගේ? පොඩ්ඩක් ඉන්න සර්. රශ්මික හරිද? හරි සර්. මයුම? හරි සර්. right මේක ඉවරද රණුකි ඉවරද? අපි ළඟට යන්න යන්නේ. හරිද රණුකි? හරි සර්. හරි. ඊළඟ පිටුවේ right. මෙන්න මේක ලකුණ දාන්න කියලා කියනවා නේද? අසමානතා ලකුණ දාන්න කියනවා. right. චාරුණ්‍ය මට කියන්නකෝ මේ පළවෙනි එකට මොකක්ද දෙන්නේ කියලා? පළවෙනි එකෙන් ඔව්. කට පළවෙනියට කියන එක. පළවෙනියට තියෙන්නේ කට අරුණු පැත්ත පහ ගාවට. එතකොට රණුකි දෙවෙනි එකට එන්නේ මොකද්ද? රණුකි දෙවෙනියට එන අසමානතා ලකුණ මොකද්ද? මේ බිඳුව බිඳුව මොකද ඉතුරු ටික? බිඳුවට කට ඇරෙනවා. බිඳුවට කට ඇරෙනවා. right very good. මයුම C කියන එකේ මොකද වෙන්නේ? හොඳට බලන්න. සර් පේපරේ පේන්නේ නැහනේ මට. ඒ මොකද? දන්නේ නැහැ සර්. ෂෙයා වෙලා නැද්ද මේක? දැන් පේනවද බලන්න? දැන් පේනවා සර්. right. එතකොට C එකට මොකක්ද දෙන්නේ? ධන 4 පැත්තට. හිමාංශා මොකක්ද දෙන්නේ? සමාන ලකුණ. සමාන ලකුණ. මෙතන 4 කියන්නේත් මේ 4ම තමයි. හරි ධන 4 කියන්නේත් මේ 4මයි. නිකන් 4 කියලා දාලා තියෙන්නේ මේ 4මයි. එහෙනම් මේ දෙකම එකක්. ඔය දෙක මොකද වෙන්නේ? සමානයි. right? එතකොට ඔය තුනම හරිනම් දාගන්න ලකුණු 3ක්. තුනම හරිනම් වරකට එක බැගින් ලකුණු 3ක් දාගන්න. right. ඊළඟ ගාන. හරි ඊළඟ ගාන. යම් රටක සීත ඍතුවක උෂ්ණත්වය ඒ අක්ෂරයෙන් දක්වා ඇත. ග්‍රීස්ම සිතුවේදී උෂ්ණත්වය ඊට වඩා 9ක් වැඩි වුණා. 9ක් වැඩි වෙනවා නම් අපි බලන්න ඕනේ කොතනටද 9 යන්නේ කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙතනට යන්නේ. ওই පැත්තට යනකොට 9ක් වැඩි. හැම වෙලෙම වැඩි වෙනවා කියන්නේ මතක තියාගන්න මේ සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තට. එහෙනම් මෙතන පහ උඩ පාට කරලා පහ උඩ B කියලා දානවා. right? අනිත් ඒවා ඕනේ නැහැ මේ ගෙම්බ පයින් ඒවා ඕනේ නැහැ. ඕන් ඔච්චරයි තියෙන්න ඕනි. ඔය ටික තියෙනවා නම් ඔයාලා දාගන්න ලකුණු 3ක්. ඊළඟට කියනවා ඍණ 3ක් ධන 2ක් අතර ඍණ නිකිල 3ක් ඇති බව තුෂාර පවසයි. අපි බලමු මේ තුෂාර කියන එක නම් මොකද වෙන්නේ කියලා. ඍණ 3 කියන්නේ මෙතන. සර් yes. ආයෙමත් අර කලින් ටික පෙන්වන්න පුළුවන්ද? කොයි ටිකද? මේවද? හරිද මේ ටිකද රණුගේ? රණුගේ මේකද? ඔව් සර්. right හරි නේද? බිංදුව තිබ්බත් ලකුණු 3යි. අර දෙක උඩ බෝලේ ඇඳලා පාට කරලා AB කියලා දාලා තියෙනවා. හරි සර්. අනිවාර්යෙන් AB තියෙන්න ඕනේ. AB නැත්නම් ලකුණු නෑ. එකක්වත් නෑ. එතකොට දැන් මේකෙදි කියනවා ඍණ 3ක් ධන 2ක් අතර. එතකොට මෙන්න ඍණ 3 මෙන්න ධන 2 ඔය අතර තියෙන ඍණ නිකිල 3ක්. මොනවද ඍණ නිකිල මේ? එකක් ඍණ 2 එකක් ඍණ 1 ඔච්චරයි තියෙන්නේ. එතකොට 3ක් තියෙනවද? 3ක් නෑ. අහනවා ඔබ එකඟ වන්නේද නැත? හේතුව ලියන්න කියන හේතුව මොකද්ද? ඍණ 3ත් ධන 2ත්
අතර ඇති ඍණ නිකිල වන්නේ ඍණ 2 හා ඍණ 1 පමණි. එයා 3ක් කියනවනේ. ඒතර 3ක් නැහැ. එහෙනම් අපි කියනවා එනිසා තුෂාරගේ ප්‍රකාශය එකඟ නොවි. ඔන්න ඔහම වගන්තියක් හදලා ලියන්න. right. ඔන්න ඔහමයි උත්තරේ එන්න ඕනේ. ඉක්මනට හදා ගන්නවගේ එක. ඒක හරි නම් මතක තියාගන්න ලකුණු 3ක් දාගන්න. එතකොට දෙවෙනි ගානේ ලකුණු ටික දැන් මට කියන්න බලන්න එක එක්කෙනායි කොහොමද ආවි කියලා සාමාන්‍යයෙන්. ඒකේ හේතුව ලියන්න බැරි වෙලා හේතුව නැතුනොත් ලකුණු කීයද? නැත කියන එකට ලකුණු 1යි. හේතුවට ලකුණු 2යි. එහෙමයි එන්නේ. නැත කියනවට 1 ලකුණයි හේතුවට ලකුණු 2යි. එතකොට ඔයාලා හේතුව නැත්තම් ඔයාලට හම්බෙන්නේ අර 1 ලකුණ විතරයි. right? එහෙනම් 1 ලකුණයි හම්බෙන්නේ. right. ඊළඟ බලමු. දැන් ලකුණු බලන්න කීයද කියලා. දැන් ඒතර ඔක්කොම හරි නම් ඔයාලට එනවා ලකුණු මෙතන 3යි 6යි 7යි 8යි 9යි එහා පැත්තේ 10යි 11යි 14ක් දෙන්නේ එතකොට. මේ මෙතන චුටි වැරද්දා. මේ මෙතන මේකට ඔයාලා ලකුණු 3ක් දාගන්න එපා. ලකුණු 1ක් දාගන්න. එතන මේ printing mistake එක. මේකට ලකුණු 3ක් නෙමෙයි අර බිඳුව තියෙනවනම් ඒකට ලකුණු 1ක් දාගන්න. බිඳුව ලියවනවා. ලකුණු 3ක් දෙන්නේ කවුද නේද? එතන ලකුණු 1ක් දාගන්නකො. දෙවෙනි ගානේ පළවෙනි කොටසේ ඒගොල්ලෝ ලකුණු 3ක් දෙන්න කියනවනේ. මං කියනවා 3ක් දෙන්න එපා කියලා. පළවෙනි එකට ලකුණු 1ක් දාන්න. එතකොට 1යි 2යි එතන ලකුණු 3යි. ඒ පිටුවේ ලකුණු 3යි. 3යි 3යි මෙතන 6යි. 6යි 7යි 8යි 9යි 9යි 10යි 11 12. දැන් ලකුණු 12න් කීයක් හම්බුණාද කියන්න බලන්න. සර් පොඩ්ඩක් අර හේතුව දාන්න. හේතුවද? ඕකම ඕනේ නැහැ. ඕක ගැලපෙන විදිහ ලිව්වා නම් හරි. හරි? 10යි සර්. 10යි. රණුකෙට 10. ඔව් සර්. හිමාශට කීයද? 8යි. 8යි. චාරුණ්‍ය? 6යි. සෑහෙන ගොඩක් අඩු වෙලා චාරුණ්‍ය. ඒ කියන්නේ අසමානතා ලකුණ අර සංඛ්‍යා රේඛාවේ තියෙන ඒවත් වැරදිලා වගේ නේ. ඊළඟ රශ්මික? 10යි සර්. හොඳයි රශ්මික. right. ඊළඟ ගාන බලමු. මෙන්න ගාන. මොකද්ද? තුන්වෙනි ගාන. පහත සඳහන් සංඛ්‍යා දෙක ආසන්න 10ට වට යන්නේ. ආසන්න 10ට කියන්නේ ළඟම තියෙන 10 ගුණාකාරයනේ මොකද්ද කියලානේ අහන්නේ. ඒ කියන්නේ ආසන්න 10ට වට එනවා කියන්නේ. මයුම කියන්න බලන්න මයුම 38ට ළඟම එක්කෙනා කවුද කියලා? 10 ගුණාකාරය. මොකද සර් හරියට ඇහුන්න සිග්නල් අඩුයි. 38 කියන සංඛ්‍යාව ආසන්න 10ට වටයපුවාම උත්තරේ කීයද කියලා මං ඇහුවේ මයුම. මෙතනට එන්නේ කීයද? 30. රශ්මික කියන්නේ මොකද්ද? සර් 40. 40. මයුම මෙහෙමනේ. දැන් අපි ගත්තොත් එහෙම 10 ගුණාකාර ටික දන්නවනේ 10 20 30 40 50 60 එතකොට 38 කියන එක ගොඩාක් කිට්ටු. දැන් 38 කියනකොට 38ට කලින් ඉන්නේ 30නේ. පස්සේ ඉන්නේ 40නේ. එතකොට 38 මයුම ගොඩාක් කිට්ටු කාටද? 30 පැත්තටද 40 පැත්තටද? කී පැත්තටද?
40 ගාවට. 40 ගාවට තමයි ගොඩාක් කිට්ටු. එහෙනම් මේකට උත්තරේ එන්නේ 40. right. හිමාෂා 74 කාටද ගොඩාක් කිට්ටු? 70ට. එතකොට 74 තියෙන්නේ 74ට කලින් අහුවෙන්නේ 70 74ට පස්සේ හම්බෙන්නේ 80. එතකොට 74 70ට ළඟයි. 4ක වෙනසක් තියෙන්නේ. එතකොට මෙයා ආසන්න 10ට වටේපුවම අපි කියනවා 70යි කියලා. right? හරි නම් දාගන්න මේකටයි ලකුණු එක ගන්න දෙකක්. ඊළඟට කියනවා මේක අපි කරලා තියෙනවා. මතක ඇති. සංඛ්‍යාවක් ආසන්න 10ට වට වූ විට 60 ලැබිනි. එය ලබා ගැනීමට තිබිය හැකි කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි මොකක්ද කියලා අහනවා. එහෙනම් ඔයාලා මට කියන්න බලන්න 60 කියන ඉලක්කම වටේපුවාම එන ඉලක්කම් කීපයක් කියන්න බලන්න. 85 86 60 තියෙන්නේ මෙතන. 50 ගන්න බෑ. 55 පුළුවන්. 56 පුළුවන් 57 58ත් පුළුවන් 59 එයත් පුළුවන් 60ත් පුළුවන් තව 61 බැරිද 64 අන්න හරි එතකොට මයුම මතක තියාගන්න මේ හැම ඉලක්කමක්ම මයුම 60ට ගොඩාක් කිට්ටුයි 60ට කිට්ටු ඒක නිසා මේ ඉලක්කම් ඔක්කොම ගන්නවා අහනවා මෙතන තියෙන කුඩාම ඉලක්කම ඒකට එන්නේ 55 විශාල ඉලක්කම මෙතනට එනවා 64 ඒ දෙකට ලකුණු එක ගානේ දෙකක් දාගන්න එකක් හරි මොකද්ද මම ඔය කට් වුණා මොකද්ද වෙලා කට් වුණා දැන් ජොයින්ට් උනේ මයුම අපි දැන් මේ කතා කර හිටියේ මෙන්න මේ ප්‍රශ්නය මොකද්ද මේ ඒගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නයට උත්තරේ තමයි කතා කර හිටියේ. මේක කියනවා සංඛ්‍යාවක් ආසන්න 10ට වටයපුවාම 60 ආවලු. මේ ආසන්න 10ට කියන්නේ ළඟම 10 ගුණාකාරය අහපුවාම 60 කියලා කියනවා. ඉතින් අපෙන් අහන්න අපි ඊට පස්සේ කරේ 60 එන්න පුළුවන් ඉලක්කම් ඔක්කොම ලිව්වා. ඒ කියන්නේ 55 කිව්වත් එයා ඉන්නේ 60 පැත්තට බර වෙලා. හරි මැද තමයි ඉන්නේ. හරි මැද ඉන්න එක්කෙනා අපි ගන්නෙ ඊට පස්සේ තියෙන ඉලක්කමට. එතකොට 56 කියන ඉලක්කම ගොඩාක් කිට්ටු 50ට වඩා 60ට. 57ත් කිට්ටුම 60ට. 58ත් කිට්ටුම 60ට. ඒ විදිහට අපි 60 එන්න පුළුවන් ඉලක්කම් ටික ලිව්වා. මම දැන් 65 ගත්තේ නෑ. හේතුව 65 ගොඩාක් කිට්ටු කාටද? 70 නිසා. එහෙනම් මෙතනින් නතර වෙනවා. එතකොට අපෙන් අහනවා මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව. මේ තියෙන්නේ කුඩාම සංඛ්‍යාව 55 විශාලම සංඛ්‍යාව 64 ඒ දෙක තමයි මේ අපි ලිව්වේ. දෙකම හරි නම් ලකුණු දෙකක් දාගන්න. එකක් හරි නම් එක ලකුණයි. right ඊළඟ එක බලමු. ලෙෂාන් ඊළඟ කොහොමද කරන්නේ මේ ටොෆි බෝතල් ගන්න? ලෙෂාන්ලු මේ අපේ රශ්මික කියන්න බලන්න. කොහොමද ඉන්නේ? රශ්මික ටොෆි බෝතලයක 50ක් තිබේ. සර් තුන් ප්‍රශ්නේද? ඔව් තුන්වෙනි එක. සර් රාමික කියන්නද? රශ්මික මොකද උත්තරයක් නැද්ද රශ්මික? හරි රණුක කියන්න බලන්න එහෙනම්. 1250යි. ඔයා කොහොමද 1250 ගත්තේ දෝනේ? සර් 120යි. කොහොමද ගන්න එක? මට ගන්න විදිය කවුරු හරි කියන්න. මට උත්තරේ විතරක් නෙමෙයි ගන්න විදිය ඕනේ. සර් 50 25න් ගුණ කරනවා. අන්න හරි 50 ගුණ කරනවා. එක ටොෆි බෝතලයක 50යි ඒ වගේ 25ක් තියෙනවා. එහෙනම් 50 25න් ගුණ කරනවා. අන්න ඒක තමයි මට ඕනේ. right? ඒක ක්‍රමේ ඕනේ එතන.
ඊට පස්සේ 50 25න් ගුණ කරනවා. ඔයාලා පැත්තක ගුණ කරලා ඇති. හැබැයි ක්‍රමේ ලියන්න. 5 වරක් 0යි 5 වරක් 5 25යි. බිඳුව දැම්මා. දෙවරක් 0යි දෙවරක් 5 10යි. උත්තරේ එනවා රශ්මික 1250ක් කියලා. හරි උත්තරේ 1250. එතකොට 125 කියන එකේ ඔයාලට 5න් ගුණ කරලා තියෙන්නේ. ඒක 50න් ගුණ කරන්න ඕනේ කියලා මතක තියාගන්න. ඊළඟ ගානේ හිමාශා ඒක හරිනම් ලකුණු 2යි. මේක හරිනම් ලකුණු 2යි. හිමාශා ඊළඟ ගානේ කියන්න බලන්න. හතලිස් 7යි 56යි 71යි 43යි එකතු කරනවා. නෑ නෑ කියලා මං කියන 4 වෙනි එකට. ඒකේ 86 ගුණ කරනවා. හරි. එතකොට මේකේ කියනවනේ මේකේ පැල 86ක් කියලා. එතකොට මේකෙදි කියන්නේ නිමානයක් වගේ නේද? එහෙනම් අනිත් එකෙත් 86යි, මේකෙත් 86යි, මේකෙත් 86යි. එතකොට 86 ගුණ කරනවා 4ෙන් කීයද නිමාෂා උත්තරය ආවේ? 344යි. ඔව් 344යි. ඒකට දාගන්න ලකුණු 3ක්. ඒකට ලකුණු 3ක් දාගන්න. right. මයුම ඊළඟ එක කොහොමද කරන්නේ? පස්වෙනි එක මයුම කොහොමද කරන්නේ? සර් චුට්ටක් එනවා කියලා බලලා කියන්න. right හරි. සර් ඔව් සර් අර දෙවෙනි එකේ තුන්වෙනි ගානට ලකුණු කීයද? දෙවෙනි එකේ තුන්වෙනි නෑ දෙවෙනි එකේ නෙමෙයි සර් තුන්වෙනි එකේ. තුන්වෙනි එකේ තුන්වෙනි ගාන මුළු ටොෆීන් එක ලකුණු 2යි. මේ 1250. සර් ඒක දෙවෙනි ගානටත් කීයද? දෙවෙනි ගානටත් එකකට එක ගානේ ලකුණු 2යි. උඩ එක හරිනම් 1යි යට එක හරිනම් 1යි දෙකම හරිනම් ලකුණු 2යිනේ. එකක් වැරදිලා එකක් හරිනම් එක ලකුණක් දාගන්න. right. මයුම කොහොමද කරන්නේ? සර් ඔව් කියන්න මයුම. ලබාගත් ඔක්කොම ලකුණු ටික එකතු කරනවා. එකතු කරනවා. හරි ඔයා මට එකතු කරන්නකෝ බලන්න. මං ලියන්න. එකතු කරන්න බලන්න. 7යි 3යි එහෙම එකතු කරන්න. 7යි 3යි 10යි 10යි 1යි 11යි 1යි 3යි නෙමෙයි 11යි 11යි 13යි 17යි 14න් 4 දානවා එකක් ඉතුරු. දැන් ඒ ටික එකතු කරන්න මයුම. 1යි 4යි 5යි හරි 5යි 10යි හරි 10යි 7යි 17යි හරි 17යි 4යි 21යි. right good. එතකොට උත්තරේ එනවා අපිට 214ක් කියලා. right 214ක් කියලා එනවා. ඕක හරිනම් දාගන්න ලකුණු 2ක්. ඊට පස්සේ කියනවා 214 කියන එක ආසන්න 10ට වට යන්නලු. ඒක මයුම කොහොමද කරන්නේ? 214ට ළඟම 10 ගුණාකාරය ඔයාලට හිතෙන විදිහට කවුද? හරි අපි බලමු රණුකි. මට කියන්න බලන්න රණුකි 110 අඩු එක්කෙනා කීයද? සර් උත්තරේ 110. සර් මොකක්ද ඇහුවේ? 110 නන් නෙමෙයි. රණුකි මට කියන්න මේ රණුකි 214ට අඩු 10 ගුණාකාරය 110 නෙමෙයි සර්. එහෙනම් මයුම right good.
හරි. රණු කීලාගේ රණිගේ උතර මල් දෙන්නේ ආගේ නේද? යුද්ධයක් නේ කෙල්ලට කරන්නේ. යාළු ටික පොඩ යහට යන්න කියන්නේ. රයිට්. එතකොට මෙතන 217 අපි දැන් මෙහෙම ඉරක් ගැහුවොත් එහෙම 214ට කලින් තියෙන්නේ 210 නේ. පස්සේ තියෙන්නේ 220. එතකොට මෙයා ගොඩක් කිට්ටු මෙන්න මෙයාට. එහෙනම් මේක ආසන්න 10ට වටේපුවම උත්තරේ 210. 210 දාලා තියෙනවා නම් දාගන්න තව ලකුණු එකක්. එතකොට 214 ආවට ලකුණු 2යි 210ට අර වටේපුවාම උත්තරේ 210 නම් තව ලකුණක්. ඒතර ඔක්කොම සර් ලකුණු ඒකේ හතරවෙනි ගානට ලකුණු 3යි නේද? හතරවෙනි ගානට ලකුණු 3යි. ඔව්. 344 ලකුණු 3යි. හරි. දැන් එහෙනම් ලකුණු කී ටික දාන්න බලන්න. මේකේ ලකුණු එතකොට එන්නේ 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12න් කීයද කියලා දාන්න බලන්න දැන් කට්ටිය. සර් 12 රණුගෙට කීයද රණුගේ? 11යි. 11යි. හිමාෂාට 12ක් තියෙනවා. very good. මයුම හැදුවේ නැහැ නේ. චාරුණ්‍යයට කීයද? 9යි. 9යි. මොකද චාරුණ්‍ය වැරදිලා තිබ්බේ මේ පාර? දෙවැනි ගාන. දෙවෙනි ගාන. ලිෂාන් මේ රශ්මිකට කීයද? ආ 12යි. right good. ඒකෙදි මතක තියාගන්න දෙවෙනි ගානේ අර ආසන්න 10ට වටේපුවාම එන ඉලක්කම් ටික ඔක්කොම ලියා ගන්න ඕනේ. ඒක තමයි ලේසියෙන් වැඩේ. ලියාගෙන අඩු එක මොකද්ද කියලා බලනවා, වැඩි එක මොකද්ද කියලා බලනවා. right. ඒක ඉතින් අපි හිතලා කරන්න ඕනේ වැඩක්. හරි. එහෙනම් අපි ඒ ගානත් ඉවරයි. අපි yes. සර් අර මට දෙවෙනි එකට එන්නේ ලකුණු 6යි අර සර් 3 තිබ්බේ. ඒකට 1යිනේ දාන කිව්වේ ඒක මගේ හැදිලා. තුනාරකට. ඒ කෝකටද? දෙවෙනි එකට සර්. දෙවෙනි ගානේ. ඒකට කීයක් දෙන්නේ එතකොට වාගේ? 6ක් සර්. 6ක්. කමක් නැහැ. ඉතින් ඊළඟ පාර වැඩිපුර ගමුකෝ. right. ඊළඟ ගාන බලන්න. මෙන්න ඊළඟ ගාන. 4 වෙනි ගාන. ඒ කියන පහත දැක්කෙන සංඛ්‍යාව සංඛ්‍යා කලාප වලට වෙන් කර එහි එක් එක් සංඛ්‍යා නාමය ලියන්න. මයුම ඔයාලට මතකද කලාප වලට වෙන් කරන විදිහ සංඛ්‍යාවක්? මයුම හිමාෂට මතකද කලාප වලට වෙන් කරන විදිය? right. හිමාෂ කියන්න බන් දෝනි වෙන් කරන්නේ කොහොමද කියලා කලාප වලට මේ සංඛ්‍යාව? 3න් 3. කොහේ ඉඳන්ද? මුල ඉඳන්ද? අග ඉඳන්ද? අග ඉඳන්. අග ඉඳන්. අග ඉඳන් ඉලක්කම් 3න් 3ට වෙන් කරනවා. right. අපි වෙන් කරමු. මෙතනින් එතකොට එකක් වෙන් වෙනවා. මෙතනින් එකක් වෙන් වෙනවා. මෙතනින් එකක් වෙනවා. අපි දැන් ඔක කොහොමද ලියන්නේ කලාප වලට වෙන් කරලා? කමාදදාද ලියන්නේ? ඉරි ගහලාද ලියන්නේ? ඈත් කරලාද ලියන්නේ කොහොමද? ඈඩ් කරලා ලියන්නේ. ඈඩ් කරලා ලියන්නේ. එක ඉලක්කමක් වගේ ලියන්න පුළුවන් ප්‍රමාණයට ඈඩ් කරනවා. එතකොට මේ කලාප වලට අපි නම් දානවා. රශ්මික මතකද මේ කලාප තුනට දාන නම් ටික? ඔව් සර්. අන්තිම කලාපෙට මොකද්ද රශ්මික දාන්නේ? ඒකක. ඒකක. ඊළඟ කලාපෙට? දහස්. හරි. ඊළඟ මිලියන. මිලියන. very good. ඔය තියෙන ලස්සනයි. හොඳයි. ඊළඟට චාරුණ්‍ය දෝනි මේ කියවන විදිහ දැන් ඔයා කියන්න ඕනේ මට. කොහොමද මේ කියවන්නේ? 5 බිලියන හරි. 903 මිලියන. හෝ පන් නෙමෙයි කෙල්ල මෙතන තියෙන්නේ. බිලියන කීයද මේ තියෙන්නේ? 903. නෑ මං අහන්නේ මේ බිලියන වල මේ කීයද තියෙන ඉලක්කම? 500. එහෙනම් 500 කියලා කියන්න ඕනේ. හරි? 500 බිලියන ඊට පස්සේ 903 මිලියන. අන්න හරි 903 මිලියන ඊට පස්සේ 450 2000
450 දෙදහස් 723 very good 723 එතකොට මෙන්න මේක ලියනවට දාගන්න කෙලින්ම ලකුණු දෙකක් මෙන්න මේ විදිහට කලාප වලට වෙන් කරලා මේ ලියන්න ඕනේ නැහැ වචනේ ලියන්න ඕනේ නැහැ වෙන් කරලා තියනවනම් කමා දාන්න නැතුව ඈඩ් කරලා තියනවනම් තව ලකුණක් දාගන්න ඔක්කොම හරිනම් දාගන්න ලකුණු 3ක් සර් ඇඩ් කරලා සංඛ්‍යා ලියලා තියෙන ඒක අනිවාර්යෙන් විතරක් තියනවද ලකුණු කියලා? එකයි ඒක විතර තියෙන ලකුණු එකයි right ඊළඟ එක මයුම හිස්තැන් පුරවන්න තියෙන්නේ පළවෙනි කොටුවට මොකක්ද දෙන්නේ මයුම 11 right දෙවෙනි කොටුවට 13 තුන්වෙනි කොටුවට 7 right හරි නේද 7 වරක් 9 63යි ඔය තුන හරිනම් ලකුණු එක එක දාගන්න මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි මේකට ලකුණු 1යි ඔක්කොම හරිනම් ලකුණු 3යි ඔන්න දැන් ලකුණු 3යි 3යි 6ක් හම්බෙලා ඉවරයි ඔය පේපරේ මේ වෙනකොට අපිට right බලමු ඉතුරු ටිකට එහෙනම් ඊළඟට එහා පැත්තට යමු අඩුපාඩු හදාගන්න බැරි වුණ කට්ටිය right අපි යමු ඊළඟට right මේක කියනවා එක්තරා වැවක සවිකල ඇති ජල මට්ටම මැනීමේ උපකරණයක මාස කිහිපයකදී සටහන්ව තිබූ අගයන් කිහිපයක් දැක්වූ ජනවාරි ඒකක 12යි මැයි මාසේ ඒකක ඍණ 2යි නොවැම්බර් මාසේ ඒකක 3යි අහනවා ආරෝහණ පිළිවෙලට ආරෝහණ කියන්නේ මොකද්ද රණුකි පොඩි එකේ සිට ලොකු එකට කුඩා සංඛ්‍යාවේ සිට විශාල එකට එහෙනම් මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව කීයද දැන් මතක තියාගන්න ඕනේ ඕක එකපාර මතක නැත්තම් සංඛ්‍යා රේඛාව right ඔයාලට දැන් මේක මතක නැහැ කියලා හිතන්නකෝ එතකොට මේක මතක තියාගන්න ඕනේ සංඛ්‍යා රේඛාවේ මතක ඇද්ද මෙහෙම ඉලක්කම් තියෙන විදිය මම ඔක්කොම අඳින්නේ නැහැ මම ටිකක් තනින් තන අඳින්න එතකොට ඍණ 2 මෙතන තිබ්බොත් මෙතන ඍණ 1 මෙතන බිංදුව 1 2 3 4 5 6 ඔහොමනේ තියෙන්නේ දැන් මෙතන තියෙන චූටි ඉලක්කම් මොකක්ද කියන්නකෝ එනවා ඍණ 2 මෙයා තමයි චූටි මේක. ඍණ 2ට වඩා දකුණු පැත්තෙන් යනකොට හම්බෙන ඊළඟ ඉලක්කම කවුද? 3. එයා තමයි දෙවෙනියට ලොකු ඉලක්කම. ඒතර 3ත් පහු කරගෙන යනකොට ඊළඟට හම්බෙන ඉලක්කම කීයද? 12. අපෙන් අහන්නේ මාස සඳහන් කරන්නලු පිළිවෙලට. එහෙනම් කුඩාම මාසය මොකද්ද? මැයි ඊළඟ මාසේ දෙවෙනියට මාසය නොවැම්බර් ජනවාරි ඔන්න ඔය විදිහට පිළිවෙලට තියනවා නම් දරුවනේ දාගන්න ලකුණු 3ක් හැබැයි 3ම තියෙන්න ඕනේ 3ම ඔය පිළිවෙලට තියෙන්න ඕනේ එහෙම තිබ්බොත් ලකුණු 3යි එකක් හරි වැරදුනා නම් එක ලකුණක්වත් නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ
සර් මාසවල දින 10 තිබ්බත් වැරදිද? කමක් නැහැ. හැබැයි ඉතින් මාසනේ. ඒක කමක් නැහැ. මැයි 15 එහෙම දැම්මට කමක් නැහැ. right. ඊළඟට කියනවා පහත දැක්කෙන රූපයේ ඇති වෘත ගණන. මේකේ වෘත කීයක් තියෙනවද චාරුණ්‍ය? පැටලෙයි ඈ. කීයද? 7යි. 7යිද? ඔව්. බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි මැද එකක් තියෙනවා. එහෙනම් 7යි. වෘත 7යි 7 තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. 7 තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. ඒක හරි. ඊළඟට කියනවා ABC කෝණ අතරින් මහා කෝණය කුමක්ද? මයුම මහා කෝණය මොකද්ද? මහා කෝණය කියන්නේ ඔයා දන්නවද දන්නේ නැහැ. ඔයා හිටියද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මෙන්න මේ විදිහට තියෙන කෝණයට කියන්නේ ඍජු කෝණය. ඍජු කෝණයට වඩා අඩු ඒවාට අපි කියනවා සුළු කෝණ. ඍජු කෝණයට වඩා වැඩි ඒවාට අපි කියන්නේ මහා කෝණ. මෙහෙම තනි කෙලින් තිබ්බොත් අපි කියනවා ඒකට සරල කෝණ. මෙහෙම තිබ්බොත් අපි කියනවා මේ උඩ හැදෙන කෝණයට පරාවර්ත කෝණ කියලා. එතකොට මයුම ඔයා මට එහෙනම් කියන්න බලන්න මේකේ තියෙන මහා කෝණය මොකද්ද? Aද Bද Cද? B. Very good. B. එහෙනම් උත්තරේ B. B තියෙනවා නම් ලකුණු දාගන්න එකක්. ලකුණු එකක් දාගන්න. මේක A කියන්නේ සුළු කෝණයක්. චාරුණ්‍ය මේ C කියන්නේ මොන කෝණයක්ද? පරාවර්තන කෝණය. අන්න හොඳයි. පරාවර්ත කෝණයක්. B කියන්නේ මයම කිව්වා වගේ මහා කෝණයක්. right. එතකොට ඕකේ ලකුණු හම්බෙනවා ඔතන 1යි 2යි 1යි 3යි 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 6යි එහා පැත්තේ තිබ්බා 6යි 3යි 9යි 9යි 3යි 12යි. right. ආයෙත් එනවා ලකුණු 12න් බලන්න කීයද කියලා. චාරුණ්‍ය කීයද? අනුකීගේ 12යි. රණුකිගේ 12යි. චාරුණ්‍යගේ 10යි. ලකුණු කීයද? මොකද්ද රශ්මික? ආරෝහණ පිරිවෙට ලියන්න තිබ්බේකේ. ඒක ලකුණු 3යි. හිමාශයි කීයද? 10යි. 10යි. මයුම කීයක් විතර හදන්න පුළුවන් වුණාද? ඔව්. ගොඩක් හදුවා. හරි. ඊළඟ දවසේ කම්මැලි වෙන්නේ නැතුව හදන්න ඕනේ ඈ. right. හා සර්. right. ඊළඟට අපි පස්වෙනි ගාන. හරි 5. අපි මේ ගණන් ඔක්කොම හදනවා. right. අපි බලමු 5. එදිනෙදා ජීවිතේ සංඛ්‍යා රේඛාවක් දැකිය හැකි උපකරණ දෙකක් මොනවද? මොනවද ඔයාලා ලිව්වේ? අඩි කෝදුව. අඩි කෝදුව. හරි 1යි. මීටර් කෝදුව. මීටර් කෝදුව. තව දුනු තරාදිය. ඔය තියෙන දුනු තරාදිය තියෙනවා. තව කෝණමානය. තාරාව. කෝණමානයේ තියෙනවා. හැබැයි කෝණමානයේ සංඛ්‍යා රේඛාවක් නෙමෙයි අර වක්‍ර රේඛාවක් වගේ තියෙන්නේ එතන. වක්‍ර රේඛාව. මිනුම් තරාව. ඒක හින්දා අපි චුට්ටක් අයින් කරමු. අන්න හරි. මිනුම් සරාව. දැන් ඔරලෝසුව වගේව ගන්න එපා. ඒක අර වක්‍රවනේ තියෙන්නේ. ඒක ඒව ගණන් ගන්න එපා. ඔරලෝස් මිනුම් සරාව, දුනු තරාදිය, මීටර් කෝදුව, අඩි රූල, උෂ්ණත්මානය වගේ තියෙනවා නම් දෙකක් ලකුණු දෙකක් දාගන්න. ඊළඟට කියනවා තප්පර 145 මිනිත්තු සහ තප්පර වලින් දක්වන්න කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි 145 බෙදන්න ඕනේ 60න්. මොකද අපි දන්නවා තප්පර 60ක් තමයි මිනිත්තුව. එහෙනම් අපි 60න් බෙදමු. 145ට දරුවනේ 60 ගඩොල් කීයක් විතර යයිද?
කීයක් යයිද? හැටේ ගොඩවල් දෙකක් යනවා. එතකොට 60ව දෙකක් එක ගුණ වුණාම 120යි ඉතුරු 5යි. එහෙනම් මෙතන තියෙනවා මිනිත්තු 2යි තත්පර 25ක් කියලා. මිනිත්තු 2යි තත්පර 25ක් කියලා එනවා. රයිට් ඔහොමයි එන්නේ. හරි අපි ඊළඟ එක. තුන්වෙනි ගාන. ඒතර මේක හරිනම් ලකුණු 3ක් ඈ ලකුණු 3ක්. මේකට හම්බ වෙනවා ලකුණු 3ක්. ඊළඟට කියන මෙම වාජන දෙකම පිරවීමට අවශ්‍ය ජල ප්‍රමාණය මිලිලීටර් වලින්. මට කියන්නකෝ මේක හොයන විදිහ නෙමෙයි. හොයන්න ලේසි ක්‍රමයක් කොහොමද හොයාගන්නේ කියලා. කොහොමද හොයාගන්නේ? ඔතන තියෙන ඔය කඩේ ඉරි වලින් තියෙන ටික ගණන් කරනවා. ගණන් කරලා ඒ ගානේ ගුණ කරනවා. very good. හරිද? එතකොට මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කඩේ ඉරි කැලි 8ක් තියෙනවනේ. නේද? එතකොට මේක උඩ ගැන ඔහොම කියන්න වෙන්නේ නැහැ. ඒ ටික පුරවන්නේ නැහැ කියලා හිතමු. මොකද මේ ওই ගානට සාමාන්‍යයෙන් ওই ගානේ පුරවන්නේ නේද භාජනයක. හින්දා අපි 500 ගුණ කරමු කීයෙන්ද 8ෙන් උත්තර එනවා මිලිලීටර් 4000ක් කියලා. රයිට් හරිනම් දාගන්න ලකුණු 3ක්. එතකොට මිලිලීටර් 4000ක් ඕනේ. සර් yes 500 ගාන තීරු ගන්නත් ඒත් හරි. අරකම තමයි. ඒත් 4000ක් ආව නේද රශ්මික? ඔව් සර් ඒත් කමන්නේ ගණන් කළා දැම්මට කමන්නේ. right ඊළඟ එක 4 p ගේ වයස මෙන් දෙගුණයක් q ගේ වයසලු. දැන් ඔයාලා මට කියන්න බලන්න මේකේ පේන විදියට p ගේ වයස කීයද කියලා. 25යි. ඔව් නේද? මොකද මේ කියන p ගේ වයස මෙන් දෙගුණයක් q ගේ වයසලු. හැබැයි මෙතන q කියලා දාලා තියෙනවා නේද? එතකොට p ගේ වයස 25යි. ඒකේ දෙගුණ කියන්නේ 50යි. එහෙනම් මෙතන බෝලේ ඇඳලා එතන ඔයාලා q කියලා දාලා ලියන්න. එතන පොඩක් වැරදිලා තමයි මේ බිඳුව ඇවිල්ලා තියෙන්නේ. q කියලා උඩින් තමයි ලියන්නේ. හරි? q කියලා උඩින් ලියනවා. right. ඊට පස්සේ කියනවා සංඛ්‍යා රේඛාව මත ලකුණු කරන්න. ඕක ලකුණු කරලා q දානවට ඔයාලට හම්බ වෙනවා කෙලින්ම බය නැතුව ලකුණු කීයක්ද? 3ක්. ලකුණු 3ක් හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා q ට වඩා අවුරුදු 15ක් r බාල නම් r කොතනද ඉන්නේ කියලා අහනවා. right. කොතනද ඉන්නේ කියලා චුට්ටක් කල්පනා කරන්න මට විනාඩියක් දෙන්න. right. එතකොට මේක කොහොමද කරන්නේ? q කියන එක්කෙනාට වඩා අවුරුදු 15ක් r බාලයිලු. දැන් අපි දන්නවා q ගේ වයස.
Q ගේ වයස අවුරුදු 50යිනේ. එතකොට R කියන එක්කෙනා මේ Q ට වඩා කොච්චරක් වයසින් අඩුයිද? කොච්චරක් අඩුයිද? අවුරුදු 15ක් අඩුයි. එහෙනම් අපි 15ක් අඩු කරනවා. 15ක් අඩු වුණාම උත්තරේ කීයද එන්නේ? 35යි. 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 ඒක ලකුණු කරන්න කියන්නේ නැහැ. එහෙනම් 35 හොයනවා නම් තව එතන ආර් නෙමෙයිනේ පීනේ දෙන්නේ සයිසන්ට. මම මේ හැදුවේ දෝනේ B කොටස. මේ පල්ලෙහා කොටස. මෙන්න මේ කොටස. හරි සර්. right. අර උඩ එන්නේ Q නේද? උඩ එන්නේ Q. හරි. මෙන්න B කොටසට තමයි මම ඔය හැදුවේ. එතකොට 50න් 15ක් අඩු වුණාම එයාගේ වයස එනවා අවුරුදු 35ක්. මේක සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න කියන්නේ නැහනේ. ඒකෙන්ද ඉතින් අපි ලකුණු කරන්න ඕනේ නැහැ. right. ඊළඟට කියනවා එක්තරා තරගයකදී ක්‍රීඩකයන් රැඳී සිටින අයුරු පහත දැක්වේ. ওই විදිහට රවුන්ඩ් දෙකක් ගහලා තියනවලු. අනිල් ඉන්නවා එළියේ, රාජා ඉන්නවා ඇතුලේ, මොහමඩ් ඉන්නවා පළවෙනි රවුම ඇතුලේ, පළවෙනි රවුමෙන් එළියේ, දෙවෙනි රවුමෙන් ඇතුලේ ඉන්නේ. අහනවා මේ රවුන්ඩ් දෙකම ඇතුලේ ඉන්න ක්‍රීඩකයාගේ නම කවුද? කවුද උත්තරේ? රාජා. රාජා. right. උත්තරේ රාජා. රාජා හෝ මා හෝ නම් ලකුණු එකක් දාගන්න. දැන් එතකොට ලකුණු මෙතන 1යි, මෙතන 2යි, 3යි, 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 6යි, 6යි, 3යි, 9යි, 9යි, 3යි, 12යි, 14යි. ඒකට ලකුණු 14න් හම්බෙන්නේ 14න් කීයද කියන්න බලන්න. මම පස්වෙනි එකට කීයද? ලකුණු පස්වෙනි එකට ලකුණු 1යි. රාජාට 1යි. සර් 14යි. right. very good. රශ්මිකගේ හොඳයි. යා ඔක්කොම වගේ හරි. හිමාෂා 6යි සර්. 6යි. 14න් 6යි. එච්චර මොකද අඩු උනේ? අයියෝ. හිමාෂා සර් හතරවෙනි එක වැරදි. 4 වැරදි. 4 වැරදි නම් කියලා ලකුණු ඉතින් අඩු වෙන්නේ. ඔක්කොම වැරදිද ඒකේ? ටීචර් සර් දෙකක් වැරදි. අපරාධේ. දෙක දෙවෙනි එක කියන්නේ තප්පර 60 නේද? 60යි 60යි එකතු කර බලන්නත් පුළුවන්. හරි ඒක මතක තියාගන්නකො. තරුවක් දාලා උලිය හොඳට මතක තියාගන්න. ඊළඟට රණු කිගේ සර් මොකක්ද වෙන්නේ? නෑ මං ඇහුවේ කියලා ලකුණු කීයද කියලා දැන් ඔක්කොම. ඕකේ. සර් මගේ 10යි. 14යි. 10යි. 10යි. right. චාරුණ්‍ය කීයද කිව්වේ? 11යි. 11යි. 10 11 අඩුම එක්කෙනෙකුත් ඉන්නවා. හරි කමක් නැහැ. මට ඔය හදාගන්නකො. ඊට පස්සේ බලමු. right. ඊළඟ එක. 5. මෙම සංඛ්‍යාවේ එක පිහිටි ස්ථානයට අදාළ අගය යහන්නේ ස්ථානීය අගය. එතකොට මේ තියෙන්නේ 1 ඒවා, මේ තියෙන්නේ 10 ඒවා, මේ තියෙන්නේ 100 ඒවා, මේ තියෙන්නේ 1000 ඒවා, මෙතන තියෙනවා 10000 ඒවා. ඕකත් පහේකි කොටසක්ද? ඔව් මේ පහේ එක කොටසක්. ඉතුරු ටික එහා පැත්තේ පිටුවේ තියෙන්නේ. එතකොට එක කියන්නේ මෙන්න මේක ගැන ඔය කතා කරන්නේ මෙතන සර් අපි ස්ථානීය පහ සාකච්ඡා කරානේ. ඒක කරාද? හයනේ මේ දෙන්නේ. මම දන්නේ නැහැ මට මතක නැහැ. පහ සාකච්ඡා කරාද? ඔව් සර් එතනට 6 එන්නේ. අනේ ඔව් එහෙනම් හරි මේ කවුද මේ හරි මේ රශ්මික මෙතන 6 ඈ ඒ පේපරේ වැරදිලා නේද? right 6 වෙනි ප්‍රශ්නේ. එතකොට මේ එක කියන ඉලක්කමට අදාළ ස්ථානීය අගය කීයද? ඔයාලා කීයද ලිව්වේ? 100. මෙතන 100ව එකයිනේ තියෙන්නේ. ඒකින්ද 100. බැරි විලාකත් ඔතන 5 තිබ්බනම් එහෙනම් 500. right මේක නම් උත්තරේ 100. 100 තියනවනම් දාගන්න ලකුණු දෙකක්. සර් එතනට 500 තිබ්බත් 100 නේ එන්නේ. ඔව් sorry 100 sorry.
එතකොට මේ ස්ථානීය අගය කියන්නේ මෙන්න මේ උඩ තියෙන්නේ මේ උඩ තියෙන ඉලක්කම් වලට තමයි කියන්නේ මොකද්ද? ස්ථානීය අගය කියලා. අනික නිරූපණය වන අගය. එහෙම නැත්නම් ඒකේ වටිනාකම. හරි. ඊළඟට කියනවා පහ. පහ කියන්නේ මේ මෙතන පහ ගැන තමයි ඔය කියන්නේ. එතකොට ඒ කියන්නේ ස්ථානීය අගය නෙමෙයි. පහෙන් නිරූපණය කරන අගය. එතන කීයවද තියෙන්නේ? 5000 10 ඒවා පහක් තියෙනවනේ. එහෙනම් අගය අහන්නේ. එහෙනම් 10 ඒවා පහක් කීයද අගය? 5000යි 5000යි. 5000 ලියලා තියෙනවා නම් දාගන්න එක ලකුණක්. ඒකට එකයි නේද? අරකට ලකුණු දෙකයි ඒකට එකයි. ඒතර ඔක්කොම හරි නම් දැනට ඔය ටිකේ ලකුණු 3යි. right. අපි යමු එහෙනම් ඊළඟ ගානට. ඊළඟ කියලා හිස්තැන් පුරවන්න කියලා. හිස්තැන් පුරවන්න. right. රශ්මික කොහොමද මේ රශ්මික මේ කොහොමද කියවන්නේ? පළවෙනි එක කොහොමද කියවන්නේ රශ්මික? තුල්ලක්ෂ අපි ලක්ෂ වලින් කතා කරන්නේ නැහැ කොල්ලෝ. ලක්ෂ කෝටි ඒවා භාවිතා කරන්නේ නැහැ අපි. අපි භාවිතා කරන්නේ මොනවද? මිලියන් බිලියන් අන්න එව්වා. එතකොට කොහොමද එන්නේ? කොහොමද එන්නේ? දහස් කලාපේ තියෙන ඉලක්කම කියන්නේ 345,001 අන්න ඔය තියෙන්නේ right. එහෙනම් ඒක හදාගන්න. හරි. 345,001. නෑ සර් ඒක මගේ හරි එහෙනම් ලක්ෂ කියන්නේ ගියයි. හරි කමන්නේ. ඊළඟ එක 88005. රණුකි කොහොමද ඒක අපි ලියන්නේ? 88005. රණුකි කෝ දෙවෙනි එක? ඔව් සර් 88005 කොහොමද ලියන්නේ? 8යි 0.05 right. ඒක දහස් කලාපයට 88 දානවා. 88005 නේ. පහ ලියද්දී 0.05. එතකොට ඔයාලා ඒක ඈඩ් කරලාම ලියන්න 88 ලිව්වා පොඩි ඉඩක් තියලා 0.05. චාරුණ්‍ය තුන්වෙනි එක. කියවන්නේ කොහොමද? චාරුණ්‍ය තුන්වෙනි එක කොහොමද කියවන්නේ? 2 මිලියන හරි. නැත්නම් 2 මිලියන කියන්නත් පුළුවන්. හරි. 2 මිලියන 2 මිලියන 435,000 435,000. very good. හොඳයි. 3 නෙමෙයි 30 නේද? 435,000. right good. ඊළඟට අන්තිම එක රශ්මික කොහොමද කලාප වෙන් කරන්නේ? මිලියන මම උදව්වක් දෙනවා රශ්මිකට. මිලියන දහස් ඒකක. කොහොමද රශ්මික එන්නේ ඉලක්කම් ටික? බිලියන 8 හරි. දෙකයි ඉස්සරහට බිංදු දෙකක් දානවා හා බිලියන 4 ඉස්සරහට බිංදු දෙකක් දානවා හරි. ඔන්න අනිත් අය බලාගන්න නෑ රශ්මික කියන එක. හරි දැන් දානවා මොකද්ද? 98ට ඉස්සරහින් බිංදුවක් දානවා හරි very good. 400 very good. එතකොට මේක අපි ලියනවා 8.2.4 0.98 400. ඔන්න ඔහොමයි ලියන්නේ. ඔය ටික හරි නම් දාගන්න ලකුණු 4ක්. එකකට එක ගන්න. එකකට එක ගානේ කොටස් 4 ලකුණු 4ක්. ඒවා නම් අමාරුයි නේ අන්තිම කොටස් එහෙම.
right තුන්වෙනි එක හරි තුන්වෙනි එක බලමු හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා සුදුසු සංඛ්‍යා යොදා ගනිමින් එතකොට අපි මේකෙදී ලේසි ක්‍රමයක් තියෙනවා ඔය සංඛ්‍යා දිහා බලන්න නැතුව හොයන්න පුළුවන් මෙතන තියෙනවා 668 658 එතකොට අපි බලනවා 453ට කීයක් එකතු වුණොත් එන්නේ කියලා අඩු කරලා බලමු. එතකොට ලේසිනේ. සර් 200 200 කීයද එන්නේ? 5 205. එහෙනම් මෙතනට එන්නේ 0.5. බිඳුවට ලකුණු 1යි 5ට ලකුණු 1යි ඔක්කොම හරිනම් ලකුණු 2යි. එකකට එක ගානේ දාගන්න. හරි එකකට එක ගානේ දාගන්න. ඊළඟට දිශා ගාන දුන්නහම ඔයාලා කම්මැලි නැතුව මේ රූප ටික ඇඳ ගන්න අට දිශා. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. දැන් එහෙම හමුන ගෑන් ළමයි නිදිද කියලා බලන්න ගියොත් ගුටි කන්න වෙනවා නේද? උපාලිට කියන්නේ නේද? ධම්මි නිදිද බලා ඉන්න කියලා. රයිට්. අපි බලමු මොකද්ද මේ කියලා. නිරිත. කොහේ යන්නේ නිරිත? මෙන්න නිරිත. නිරිත දිශාව සමග ඍජු කෝණයක්. ඍජු කෝණය කියන්නේ අංශක 90ක් වෙන්න ඕනේ. මොකද්ද එන්නේ? මොකද්ද ඔයාලට හිතෙන උත්තරේ? මේ තියෙන අංශක 90 ඔය පැත්තටත් තියෙනවා මේ පැත්තටත් තියෙනවා. දිශා දෙකක් තියෙනවා. එහෙනම් මොකද එන්නේ? වයඹ දිශාව. වයඹ හෝ එහෙම නැත්නම් ගිනි කොන. ගිනි කොනත් හැදෙනවා. එහෙනම් වයඹ ගන්නත් පුළුවන්, ගිනි කොන ගන්නත් පුළුවන්. ඒකේ ලකුණු නෑනේ. ඒකට ලකුණු දෙකක් දාගන්නකො. ලකුණු දෙකක් දාගන්න නැද එක පොඩ්ඩක් ඔහොම ඉන්න බලන්න. yes ඒ දිශා දෙකේ එකක් ලියලා තිබ්බට කමක් නැද්ද? ඔව් එකයි අහන්නේ. දිශාවනේ. ඒතර එකක් තිබ්බනම් ඇති. මෙතන මේ තියෙන්නේ මේ දිශාව කියලානේ. ඒතර මේ දෙකෙන් එකක් තිබ්බනම් හොඳටම ඇති. ඉන්න බලන්න මේ ලකුණු පොඩ්ඩක් ඒක කොහොමද එන්නේ කියලා බලමු. මෙතන ලකුණු 2යි 1යි 3යි 3යි 4 3යි 4යි 3යි 7යි 8යි 9යි හරි මේක ලකුණු දෙකක් දාගන්න කමන්නේ ලකුණු දෙකක් දාගන්න දෙකක් කිව්වේ සර් ඒ දෙකටමද නෑ නෑ දෙකෙන් එකක් තියෙනවනම් ලකුණු දෙක දාගන්න එකයි අහන්නේ සර් මම වයඹ එක රත් බෑන කියලා ලියාගත්ත කමක් නැද්ද? කමන්නේ ඒක ලියා ගන්න. එතකොට ලකුණු දෙකක් දාගෙන එකක් තිබ්බනම් හොඳට ඕම ඇති. right. ඊළඟට කියනවා උතුරු දිශාව හා බටහිර දිශාව අතර පිහිටි දිශාවට ප්‍රතිවිරුද්ධක මොකක්ද කියලා අහනවා. මොකක්ද එන්නේ? උතුරු දිශාව හා බටහිර දිශාව. ඔව් උතුර කියන්නේ මෙයා බටහිර කියන්නේ මෙයා ඒ දිශාව අතර තියෙන එක්කෙනා ඉන්නේ මේ අපි. කවුද? වයඹ. අහනවා වයඹට ප්‍රතිවිරුද්ධ දිශාව. මොකද උත්තරේ? ගිනි කොන. එහෙනම් ගිනි කොන ඉන්නේ. ඒක හරි නම් සර් ලකුණු කියලා. ඒකට දාගන්නකො ලකුණු දෙකක්. ඒකට ලකුණු දෙකක් දාගන්න. හරි. ඒ දෙකෙන් ලකුණු 4යිනේ. ඔව් උඩ එකට 2යි යට එකට 2යි. ඒතර ලකුණු ඔක්කොම කීයෙන් දෙන්නේ බලන්න. මේකට 2යි ඊළඟ එකට 2යි 4යි 5යි 6යි 7යි 7යි 4යි 11යි 11යි 12යි 13යි 14යි 14න් කීයද කියලා කියන්න බලන්න. 11යි. 9යි. හිමාංශාගේ 9යි චාරුණ්‍යගේ 11යි. රණුකිගේ 12යි. 12යි right 9 නම් ටිකක් මදි හැබැයි රශ්මිකගේ කීයද රශ්මික 14යි. හොඳයි රශ්මික ගොඩක් හොඳයි ඈ ඔල්ලා නිකන් very good හරි අවසාන ගානද ඔව්නේ හරි අවසාන ගානක් බලමු අවසාන ගාන කොහොමද කියලා පහත දැක්වෙන කුමන වර්ගයේ කෝණ දැයි ලියන්න. රයිට්. පළවෙනි එක මොකද උත්තරේ කියන්න බෑ ටක් ටක් ගාලා.
ඍජුකෝණ ඍජුකෝණ right ඍජුකෝණ ඊළඟ දෙක පරාවර්ත කෝණ පරාවර්ත කෝණ ඊළඟට 3 සරල කෝණ සරල කෝණ ඒ 3 හරි නම් දාගන්න ලකුණු 3ක් එකකට එක ගන්න ඊළඟට සුළු කෝණයක් ඇඳ දක්වන්න. එතකොට මේ සුළු කෝණය අඳිනකොට ඔයාලා මේ විදිහට අඳින්න ඇඳලා අනිවාර්යයෙන්ම අර කෝණ ලකුණ මෙහෙම තියෙන්න ඕනේ. ඔන්නෝම කෝණ ලකුණ තියෙන්න ඕනේ. ඉතින් එහෙම දාලා තියෙනවා නම් ලකුණු 3ක් දාගන්න කෝණේ නැත්තම් ඔයාලට හම්බෙන්නේ ලකුණු 2යි. මේක ඔය අතට වෙන්න පුළුවන්. එක එක අතට තියෙන්න පුළුවන්. හරි. ඔහොම අඳිනවා සමහර අය. සමහර අය මෙහෙම උඩට අඳිනවා ඔහොම. සුළු කෝණයක්නේ. සමහර අය මෙහෙම පහක පැත්තට ඇඳලා ඇති. ඒක ගැටලුවක් නැහැ. කොහොම වුණත් අංශක 90ට වඩා අඩුවෙන් දාලා තියෙනවා නම් ලකුණු 3ක්ම දාගන්න. හැබැයි මෙහෙම ඡාප කෑල්ල තියෙන්න ඕනේ. කෝණ ලකුණ ගහන ඒ ප්‍රදේශයේ තියෙන්නම ඕනේ. right. ඔන්න ඊළඟට අර ඉස්සල්ලා තිබ්බ ගානක් වගේ right. හිස්තම් පුරවන්න. ඔන්න ටිකක් අමාරු එකක්. සර් ඒකට කලින් එකට සර් කීයද? ඒ කියන්නේ කලින් එකට ලකුණු 3ක් ඔහොම ඉන්න බලන්න. 3යි 4යි 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 8යි 8යි 4යි 12 13 15 16. ඒක එක එක ඒවත් කියනවා කලින් එකට කමන්නේ කලින් ඒ ලකුණු 3ක් දාගන්නකො. කලින් ඒ ලකුණු 3ක් දාගන්න. අපි මේ ලකුණ අයින් කරමු. ඒක පොඩි වැරදි කමක් නැහැ. මේක නෑගල හිතමුකෝ. අය අර උඩත් ලකුණු 3ක් තියෙනවා මෙතනත් ලකුණු 3ක් තියෙනවා නේ. අපි නොමග යවන්න හදලා. ඊළඟ තප්පර 380. එහෙනම් දරුවනේ තප්පර මිනිත්තු කරන්න අපි මොකද කරන්න ඕනේ? 380 බෙදන්න ඕනේ කීයෙන්ද? බෙදන්න ඕනේ 60. අපි නිකන් හිතමු 60 ගඩොල් කීයක් යයිද කියලා. සාමාන්‍යයෙන් 60 ගඩොල් 6 වරක් 6 36යිනේ. එහෙනම් අපි 6ක් දාලා බලමු. 6 වරක් එතකොට 0යි 6 වරක් 6 36යි. හරියටම 6ක් යනවා. ඉතුරු 20යි. එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් මිනිත්තු 6යි තත්පර 20යි. අන්න පළවෙනි එකේ උත්තරේ. ඒ දෙකම හරි නම් ලකුණු දෙකක්. හරි දෙකම හරි නම් ලකුණු දෙකක් දාගන්න. ඊළඟට කියනවා මිනිත්තු 210. මිනිත්තු පැය කරන්න අපි මොකද කරන්නේ? පැයකට විනාඩි කීයක් තියෙනවද? පැයකට විනාඩි කීයද? පැයකට මිනිත්තු කීයද? ඒත් 60යි. ඒත් 60යි. එතන 60 ඒවා තුනක් 180යි ඉතුරු 30යි. එහෙනම් මෙතන තියෙනවා පැය 3යි මිනිත්තු 30යි. right? ඒ දෙකම හරි නම් ආයෙත් දාගන්න ලකුණු දෙකක්. දෙකම හරි නම් ආපහු දාගන්න ලකුණු දෙකක්. සර් ඒක එකක් හරි නම් කීයද? එකක් හරි නම් එක ලකුණයි. right එහෙනම් අපි බලමු ඊළඟ එක. ඊළඟට කියනවා ඊළඟ ගාන බලන්නකො. බසයකට රත්නපුර සිට බලංගොඩට යාමට මිනිත්තු 90ක් ගත වූ බව නිශාම් පවසයි. නමුත් එම බස් රථයට එම දුර යාමට පැය 1යි මිනිත්තු 30ක් ගත වන බව කමල් පවසයි. ඒ දෙන්නගේ කවුද ඇත්ත කියන්නේ? නැත්නම් ඒ දෙන්නගේ ප්‍රකාශ මොකද කියලා අහනවා. මොකද්ද අපි කියන්නේ? මොකද්ද අපි කරන්නේ? කොහොමද ලියන්නේ ඒකට වගන්තියක්? ඒක අපි එහෙනම් මෙහෙම පෙන්වන්න ඕනේ. මොකද්ද? මිනිත්තු 90ක් කියන්නේ පැය නම් කොච්චරද උතන? මිනිත්තු 90ට පැය කීයක් තියෙනවද දරුවනේ? මිනිත්තු 90ට පැය 1යි. 1යි. එතකොට 60යිනේ පැයක් කියන්නේ මිනිත්තු 60ක් නේ. ඉතුරු කොච්චරද? 30.
එහෙනම් අපි කියන්න ඕනේ මිනිත්තු 90 සමානයි පැය 1යි මිනිත්තු 30යි. එම නිසා දෙදෙනාගේම ප්‍රකාශ මොකද වෙන්නේ? නිවැරදි. නිවැරදිය. අන්න ඔච්චරයි. දෙදෙනාගේම ප්‍රකාශ නිවැරදිය. ඔච්චරයි පෙන්වන්න තියෙන්නේ. හරි. ඒක එක්ක වාක්‍යයකින් අපි කියන්න ඕනේ. මොකද්ද වාක්‍යයකින් කියන්නේ? මිනිත්තු 90ක් යනු පැයක් සහ තවත් මිනිත්තු 30කි. එහෙම කතන්දරේ එක්ක වගන්තියකින් තියෙන්න ඕනේ, එක්ක මෙහෙම කෙටියෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ ලියනවා එම නිසා දෙදෙනාගේම ප්‍රකාශ නිවැරදිය. right? එහෙනම් ඕකටත් දාගන්න ලකුණු දෙකක්. ඔකට ලකුණු දෙකක් දාගන්න. right. අංක 5. මේ ඒකට ලකුණු දෙකක් නෙමෙයි ඒකට ලකුණු 4ක් දාගන්න. ඒකට ලකුණු 4ක් දාගන්න. ඒක ඉතින් අමාරු එකක්නේ. ඒක තමයි මේ පල්ලෙහා මට හිතෙන්නේ. මේ තියෙන ලකුණු 4. ලකුණු 4ක් දාගන්න. හරි? ඒකෙදි මතක තියාගන්න ඕනේ මෙන්න මේ වාක්‍ය ඔයාලා එක දිගට ලිව්වත් කමක් නැහැ. නේද? මිනිත්තු 90ක් යනු පැයක් සහ මිනිත්තු 30කි කියලා එහෙම ලිව්වට කමක් නැහැ. ඒකට ලකුණු 2යි. එම නිසා දෙදෙනාගේම ප්‍රකාශ නිවැරදි කියලා තියෙනවා නම් ලකුණු 2යි. එහෙම නැත්නම් දෙදෙනාගේම ප්‍රකාශ හරි කියලා තියෙනවා නම් ඒත් ලකුණු 2ක් දාගන්න. මේක නැත්නම් ඒ ලකුණු 2 නැති වෙනවා. මේ දෙක උඩ එක තියෙනවා නම් 2යි යට එක තියෙනවා නම් 2යි දෙකම තියෙනවා ලකුණු 4. right. චෛත්‍යයට වයඹ දෙසින් අපි තී ගියා නිකන් බලන්න වටමස්ථාන. right. චෛත්‍යයට වයඹ. එතකොට මේ තියෙන උපාලි ඊළඟ නැවෙන් කිහින් ධම්මි නිදිද බලා වරෙන්. එහෙනම් වයඹ දිශාව කියන්නේ මේ ළමයානේ. එහෙනම් මේ පැත්තේ ළමයා ඉන්න පැත්තේ රෝදයක් අඳින්නලු. රෝදයක් කොහොමද අඳින්නේ? කොහොමද අඳින්නේ? ටයර් එක. රෝදයක් අඳින්න ඕනේ නැන්ද. හරි? ඒක අඳිනවා නම් ලකුණු දෙකක් දාගන්න. ඒක හරිනම් ලකුණු දෙකයි. ඊළඟට කියන ළමයාට යන්න ඕනෙලු ලින්දට ගිහිල්ලා වතුර ටිකක් බීලා ගෙද යන්න ඕනෙලු නෑ. ළමයාට නිවසට ගිහිල්ලා ගෙදර යන්න ඕනලු. එහෙනම් යා යුතු දිශා අනුපිළිවෙල ලියන්න. එහෙනම් මුලින්ම යන්න ඕන ළමයා ගෙදරටනේ. එහෙනම් මේ දිශාවට. ඒ දිශාව කියන්නේ මොකද්ද? නැගෙනහිර. එහෙනම් මුලින්ම මම නැගෙනහිර කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ කොහටද යන්නේ ළමයා? පහළට යනවා. මෙහාට තමයි යන්නේ. එහාට කියන්නේ මොකද්ද? දකුණ. එහෙනම් නැගෙනහිර හා දකුණ. ඔහොම තියනවා නම් දාගන්න තව ලකුණු දෙකක්. right. දැන් ලකුණු ටික එකතු කරලා බලන්න. කොහොමද කියලා. ඒක කීයෙන් දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒක අහුලක් නැහැ. හරි. කීයද චාරුණ්‍යගේ? 14යි. 14යි. හිමාශාගේ? එකතු කරේ නෑ සර්. එකතු කරන් ටට්ටුක් ගාලා. රණුකිගේ? තාම එකතු කරනවා සර් ඉන්න පොඩ්ඩක්. රශ්මිකගේ? එකතු කරනවා. right. එකතු කරලා බලන්න ටුක් ගාලා. දැන්ට 14 තියෙනවා වැඩිම. එකොළහයි සර්. 11යි. right.
අනිත් අය මොකද? තාම එකතු කරනවද? හරි. අනිත් දෙනා එකතු කරලා මට උත්තරේ කියන්නකෝ. right එහෙනම් හරිද? රණුගේ කීයද? සර් මුළු නෑ ලකුණුද නෑ ඔය අන්තිමේගේ ලකුණු 12යි 12යි right good රශ්මික කීයද ආවේ? ඔකේ මුල් ලකුණු එකතු කරොත් එහෙම මේ 100ට වඩා වැඩිපුර ඉලක්කමක් එනවා. ඇයි අපි ප්‍රශ්න ඔක්කොටම උත්තර ලිව්වනේ. නමුත් ඔක්කොටම ලියන්න කියන්නේ නෑනේ. නේද? 100ට වඩා වැඩි එන්නේ නැති. මොකද කෙටි පේපරේ තියෙනවනේ. මම දැන් ඊළඟට දෙන්නේ කෙටි පේපරේ. කෙටි ප්‍රශ්න ඒක අපි දැන් කරන්නේ. හරි? මේ දැන් කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. අඩුපාඩු තියෙනවා බලමු. අපි කෙටි එක සාකච්ඡා කරලා ඉවර වෙලා සමහරවිට අදම ඉවර කරන්න බැරි වෙයි. ලබන සතියේ යන්න කරන්න වෙයි. දැන් ඔයාලා ගොඩක් වෙලාවට කරේ පේපරේ තියෙනේම දැන් ලිව් එකනේ කරේ. දැලිස කරන්නේ නැද්ද සර්? අද දැලිස්ස කරන්නේ නැතු විමුනේ. අපි ඊළඟට කෙටි පේපරේ දැන් පොඩ්ඩක් බලමු. මොකද මට මේ දැන් මේක ලයිව් හදන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙලෙම හදන්න ඕනේ. දැන් ඔයාලා ගෙදරින් හැදුවේ. ගෙදරින් හදපුවාම ඉතින් නිදාසේ වෙලාව අරගෙන එහෙම හදනවා. අපි දැන් හදන එකේදී එහෙම නෙමෙයි. මම පොඩ්ඩි වෙලාවක් දෙනවා. ඒ වෙලාවේ තමයි අපි මේ ගණන් ටික කරන්න ඕනේ. ප්‍රශ්නේ කෙටියෙන් ලියනවා. ඊට පස්සේ තමයි උත්තරේ දාන්නේ. right? හරි. එහෙනම් දැන් ඉත ඔච්චර ලිව්වේ නැහැනේ නේද? හරි වැරදි දාගත්තා, ලකුණු ගත්තා විතරනේ. එහෙනම් පොඩ්ඩක් වතුර ටිකක් එහෙම බීලා විනාඩි 2කින් එන්නකෝ ඉක්මනට. හරි. විනාඩි 2යි දෙන්නේ 2:47යි. 2:49 වෙද්දී එන්න. ඊට පස්සේ මම කෙටි ප්‍රශ්න එක දෙනවා. අපි ප්‍රශ්නයක සාකච්ඡා කරගෙන යනවා. right. එන්න බලන්න විනාඩි 2කින් ටක් ගාලා.
මේ ස්ක්‍රීන් වෙලාද තියෙන්නේ? ඔව් සර්. හරි. චාරුණ්‍ය? ඔව් සර්. හරි. එහෙනම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේකේ ප්‍රශ්න ටික කෙටියෙන් ලියාගෙන උත්තරේ ලියන්න ඕනේ. හැබැයි කෙටියෙන් ප්‍රශ්නේ ලියන්න. හැමෝම ලියන්න. අර උඩ ඒවා ඕනේ නෑ. උත්තරේ ඊට පස්සේ ටටක් ගාලා ලියලා මට උත්තරේ මැසේජ් කරන්න. අපි ඊට පස්සේ ඒක සාකච්ඡා කරමු. සර් එක ප්‍රශ්නයකට එක උත්තරයක් ලියලා ඔව් එහෙම කරමු. ඔව් එක ප්‍රශ්නයක් ලියන්න එක සර් උත්තරයක් ප්‍රශ්නෙත් ලියන්න ඕන නේද? ප්‍රශ්නේ කෙටියෙන් ලියන්න. මේක එච්චර අමාරු ඒවා නෙමෙයි කෙටියෙන් ලියන්න. ඔයාලා මට පළවෙනි එකේ උත්තරේ දාන්නකෝ බලන්න ඉස්සෙල්ලා හැමෝම. ප්‍රශ්නේ ලියලා උත්තරේ දාන්න. මං හරි කියන්නම් වැරදි කට්ටියට වැරදි කියන්න. රයිට්? පළවෙනි උත්තරේ දාන්න. සර් chat එකටද? ඔව් chat එකට දාන්න. මැසේජ් මේකට දාන්න. WhatsApp දාන්න chat එකට දාන්න. සර් ප්‍රශ්නෙත් මේ නෑ නෑ. chat එකේ දාන්න ඕනද? ඕනේ නෑ. මෙහෙම එක කියලා දාන්න. දැන් උදාහරණයක් කියලා වෙලාවට ඔයාලා උත්තරේ දැන් හිතන්නකෝ පළවෙනි එකට මෙහෙම දාලා උත්තරේ ලියන්න. ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. සිංහලෙන් පුළුවන් කට්ටිය සිංහලෙන් කරන්න. ගැටලුවක් නෑ. සර් පස්වෙනි එක පේන්නේ නෑනේ. හරි ඒක කමන්නේ. ඉස්සෙල්ලා පළවෙනි හතර බලමුකෝ. මට උත්තර ටික දාන්න බලන්න ටක් ගාලා බලන්න. රයිට් ඔන්න පළවෙනි උත්තරේ දාලා තියෙනවා කවුද අපේ හිමාෂා. රයිට් හිමාෂාගේ හරි රණුකිගේ හරි ලකුණු දෙක දෙක දාගන්න ඒ දෙන්න. හිමාෂායි රණුකිගේ හරි කො අනිත් දෙන්න චාරුණ්‍ය සර් දෙවැනි එකක් දැම්මා. හරි දෙවෙනි එක චූට්ටකින් අනිත් කට්ටිය දාන ගමන් කෝ ඉක්මනට දාන්නකෝ මට මේ රශ්මිකයි චාරුණ්‍යයි හරි චාරුණ්‍යගේ ලකුණු දෙකයි රශ්මික හරි ඊළඟට දෙවෙනි එකේ උත්තරේ දාන්න දෙවෙනි එක ඔන්න මට දාලා තියෙනවා කවුද අපේ රණුකි දාලා තියෙනවා හරි රණුකි දෙවෙනි එක හරි ලකුණු දෙකක් දාගන්න ඔයත් දෙවෙනි එකට ලකුණු දෙකක් දාගන්න දැන් එක්කෙනයි කරලා තියෙන්නේ එක රට්ටක් ගාලා හදමු හිමාෂා ඔයාගෙන වැරදි ඈ අම්මෝ හිමාෂා එකතු කරගන්න බෑ හිමාෂාට ඔන්න ඒකේ ලකුණු නෑ පෑනින් කිව්වට කමක් නැද්ද? කමන්නේ චාරුණ්‍යගෙත් ඒක හරි ලෂාන් හදන්න බලන්න සර් මට ඒක මේ වැරදිලා. ඒක තමයි සර් එතෙන් දෙන්න ඕනේ 100. කියන්න දාන්න බලන්න රයිට් රශ්මිකගේ හරි කී දෙන්න ඕනේ 100
හැබැයි ඉතින් පළවෙනි පාරේ ඉතින් වැරදුනාම ඉතින් වැරදි වගේ තමයි ඈ. රයිට්. ඒකට උත්තරේ එන්නේ 187. එතකොට ඒක දැන් ඔක්කොගෙම හරි. රයිට්. තුන්වෙනි එකේ උත්තරේ. සර් රණුකි දැම්මා. ඔව් රණුකිගේ හරි. රණුකි එකට ලකුණු දෙකක් දාගන්න. ඔයාලා මේ ප්‍රශ්නේ කෙටි ලියන්න ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මේ ටික ලියන්න. පස්වරු 1:30 සම්මත ආකාරයෙන්. එච්චරයි. ආය වෙන ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ උත්තරේ දාන්න. ඒක රණුකිගේ ලකුණු 2යි. චාරුණ්‍යගෙත් හරි ලකුණු 2යි. හිමාශාගෙත් හරි. රශ්මික තමයි ඉතුරු වෙලා ඉන්නේ. ඒක චාරුණ්‍ය ඔයාලට මම හිතන්නේ ටයිප් කරද්දී අර කීබෝඩ් එකේ හොයාගන්න බැරි වෙන්නේ නැති ඔන්න ඕක තමයි එන්න ඕනේ මැදට. හරි? රයිට් රශ්මිකගේ හරි. උත්තරේ පස්වරු නම් 12ක් එකතු කරනවනේ. එතන මෙතන 32 තමයි එන්නේ. 13යි 30. හරි. ඊළඟට අංක 4. 4 වෙනි එකේ උත්තර දාන්න බලන්න. ඉලක්කම ටයිප් කරලා නම් ඇති ඈ. දැන් උදාහරණයක් විදිහට 4 වෙනි එකට එක නම් ඔහම දාන්න. එකයි හිතන්නකෝ අපි නිකන් 3යි කියලා 1යි 3යි කියලා ඔහම එවන්න. ඒ ඇති. බලමු 4 වෙනි කාගේද හරි කියලා. හිමාශයි ඔන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි දැන් ඔයාලා ටයරේ කියලා නිකන් එවලා තියෙන්නේ. නේද? ඔව් දැන් අපි බැට් එක ගත්තොත් ඒක තමයි යන්නේ. එහෙම එකක් තියෙනවා. දැන් අපි බැට් එක ගත්තොත් එහෙම මේ බැට් එකේ මෙන්න මෙතන උඩ මීටර් රවුම් නේද? ඔතන මේ වෘත්තයක් තියෙන්නේ. වෘත්තාකාර. බැට් එකේ බලන්නකෝ. එතකොට මේකෙදි පොඩි ප්‍රශ්නයක් එනවා නේද? අන්න එහෙම ගැටලුවක් තියෙනවා. එතකොට ඔතන මේ අවුරුද්දේ ඒ පේපරේ හදනකොට ටිකක් ඒක ටිකක් පටලන්න දාලා තියෙන්නේ. එතකොට මේක කියන්නේ වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු. එතකොට දරුවනේ ක්‍රිකට් පිත්තෙත් උඩ වෘත්තාකාර හැඩය තියෙනවා. එතකොට ටයරයයි ක්‍රිකට් පිත්තයි දෙකම එන්න ඕනි. හරිද? එතන පොඩි ගැටලුවක් තියෙනවා. කමන්න ඔයාලා දැන්ට ටයරේ විතරනේ දැම්මේ. ඔයාලා එක ලකුණක් දාගන්න. ක්‍රිකට් පිත්තෙත් වෘත්තාකාර හැඩය තියෙනවනේ. හැඩය දකින්න පුළුවන් ඒවනේ මේගොල්ලෝ අහන්නේ. ඒතකොට ඒක දකින්න පුළුවන්. ක්‍රිකට් පිත්තෙත් එක වෘත්තාකාර හැඩයක් තියෙනවා. ඒකින්ද ඔයාලා දැන් ටයරේ විතරයි මට හැමෝම වෙලා තියෙන එක ලකුණයි හම්බෙන්නේ. ලකුණු දෙකම හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ටිකක් නේද? ටිකක් කචා. එහෙමකුත් තියෙනවා. ඒ උනට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. රයිට්. ඊළඟට අංක 5. හරි. ඔව්. හරි. ප්‍රශ්නේ ලියාගන්න. ඔය ඉරත් පොඩ්ඩක් ඇඳගන්න. ඇඳගෙන ලියන්න. රයිට් රණුකිගේ හරි රණුගේ ලකුණු දෙකම දාගන්න. සර් තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයද දෙන්නේ? තුන්වෙනි එකට හරි තුන්වෙනි එක පහ වුණානේ. දෙකයි ලකුණු දෙකයි. හැම එකටම ලකුණු දෙක ගානේ.
දැන් පස්වෙනි කොටස් දෙකක් නේ. ඒක ලකුණු දෙකයි. එකකට එක ගානේ දෙකට දෙකක් හම්බ වෙනවා. රයිට්. ඒක රණුගේ ක්‍රමයට තාම උත්තරේ වෙලා තියෙන්නේ. රයිට්. සර් පොඩ්ඩක් ඉන්න අනිත් ඒවා තමයි. හිමාෂාගේ නම් වැරදි. ලකුණු නැහැ කෙල්ල හිමාෂා. රශ්මිකගේත් ලකුණු නැහැ. චාරුණ්‍යගේ හරි. අයි දන්නත් මේක ඔයාලගේ ලකුණු නැත්තේ. කුඩාම සංඛ්‍යාවට හිමි අක්ෂරය අහන්නේ. ඒතර අක්ෂරය වෙන්න ඕනේ C. සර් රණුකිගේ හරිද? රණුකිගේ හරි. වැරදිලා තියෙනවා. රයිට් රණුකිගේ හරි. ඊළඟට විශාලම සංඛ්‍යාව තමයි කවුද 3. ඒකට හිමි අක්ෂරය B. එතකොට එන්න ඕනේ C සහ B. එතකොට මට ඒක පළවෙනි පාර උත්තරය වෙලා තියෙන්නේ චාරුණ්‍යයි රණුකී විතරයි ඈ. අනික කට්ටිය සර් මට ටයිප් කරද්දි වැරදිලා ලියලා තියෙන්නේ අනිත් විදියට. හරි ඒකනේ ඒ උත්තරේ මට ටයිප් කරා. රයිට්. දැන් 6යි 7යි 6යි 7යි නම් ලියන්න චුට්ට වෙලා යයි නේද? හරි ටක් ගාලා කරන්නකෝ බලන්න. සර් මම උත්තරේ දැම්මා. හිමාෂා මට උත්තරේ දාලා තියෙනවා. හරි හිමාෂා හරි. ලකුණු 2යි. සර් රණුකිත් දැම්මා. රණුකිගෙත් හරි. රණුකිගෙත් හරි. ලකුණු දෙකක් දාගන්න දෙන්න. කොනිත් දෙන්න. චාරුණ්‍ය ඔක නම් වැරදි. රයිට් කෝ මේ රශ්මික ඒකෙදි මොකද වෙන්නේ? එහෙනම් ලේසිනේ. රශ්මිකගේ වැරදි ඈ. මේ බලන්නකෝ. එක පන්තියකට ටයිල් කැට ඕනෙලුනේ 60 95ක්. ඒ වගේව 10ක්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? 95 ගුණ කරන්න ඕනේ 10න් උත්තරේ එන්නේ. එතකොට මේ බිඳුව මේකේ අගට දාපුවම ලේසි 950යි. හරි 950. ඒ කියන්නේ අපි නිමාණය කියන්නේ මොකද්ද? අපි හිතනවා හැම පන්තියකටම ටයිල් කැට 95 ගානේ යනවා කියලා. සමහරවිට පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. right. ඊළඟ එක. මෙන්න මේක 7 වෙනි ගාන. දෙක කරන්න බලන්න ටක් ගාලා. 7 උත්තරේ වань.
සර් රණුකි දැම්මා. රණුකිගේ හරි. චාරුණ්‍යගෙත් හරි. කො අනිත් දෙන්න. රශ්මිකත් හරි හිමාෂත් හරි නේද? එතකොට මේකේ කොටු කරන්න කියලානේ තියෙන්නේ රයිට්. එතකොට මේ විදිහට කොටු කරා නම් කෙලින්ම වලට හම්බ වෙන ලකුණු දෙකක්. හරි? ලකුණු දෙකක්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට අංක 8. right. මෙන්න මේක 8 හොඳට කල්පනා කරලා බලන්න උත්තර ලියන්න. මම මේක ඉතුරු ටික ඔයාලගේ group එකට දාන්නම්. ඔයාලා ෆොටෝ විදියට ගහලා දාන්නම්. ඔයාලා ඊට පස්සේ ඒ ටිකට උත්තර ලියන්න. අපි ලබන සතිය අපි ඒක තමයි සාකච්ඡා කරන්නේ. right? අපි 8යි 9යි විතරක් බලමු. නෑ 8යි 9යි 10යි. මේ ප්‍රශ්න තුන බලමුකෝ. අපි ලබන සතිය ඊට පස්සේ ඊළඟ පාඩම පටන් ගන්නවා. හොඳට අකුරු ටික ලියලා බලන්න. පමණක් කියලා දීලා තියෙන්නේ හරි. වෙන මොකුත් උදව් නැහැ. අකුරු ලිය බලන්න. සර් මට සර් ඒකේ අර 8 වෙනි ගාන 8 වෙනි ගාන ඒකේ කැපිටල් අකුරු ටික දාලා. ඔව් කැපිටල් අකුරු අහන්නේ නේ. ඉංග්‍රීසි කැපිටල් අක්ෂරේ කුමක්ද කියලා. චාරුණ්‍යගේ හරිය. very good චාරුණ්‍ය. චාරුණ්‍ය ලකුණු දෙකම හම්බ වෙනවා. අනිත් අය බලන්න මොකක්ද අකුරු කියලා. සර් එකේ අකුරු ගොඩක් ගන්න පුළුවන් නේ. බෑනේ අහන්නේ අක්ෂරය. ඒතර එක අකුරයි අහන්නේ. සර් එතන අක්ෂර දාලා නෑනේ. අක්ෂර නෑ. ඉතින් ඔයාලා හොයන්න ඕනේ. සර් හරිද? right රණුකගේත් හරි. very good. මම ඒක දැක්කේ නෑනේ. right රණුකගේ චාරුණ්‍යගේ හරි. කො අනිත් අය අර දෙන්න හොඳයි ඈ. අකුරු ටික ලිය බලන්න දෙන්න ඉවරනකම් අද. right A කියන එක බෑනේ නේද? A කියන එකේ නෑ. දැන් හිතන්න ඕනේ අකුර ලියන්න නැතුව කල්පනා කරලා බලන්න ඕනේ. දැන් B මේකෙදි නෑනේ. ඒක කොහොමත් බෑනේ. C ඒකේ නෑ. D වල කෝණ හැදෙන්නේ නෑනේ. E එකේ හැදෙනවා. හැබැයි මේකේ E එකේ කෝණ ගොඩක් හැදෙනවා. එතකොට මේක කියන්නේ
කෝණ ඔක්කොම කීයක් තියෙනවද බලන්නකෝ. මෙතන තියෙන ඍජු කෝණ එකක් ඊළඟට පරාවර්ත කෝණ එකක්. ඒතර ඔක්කොම කෝණ දෙකයි තියෙන්න පුළුවන් මේකේ. දැන් h එක ගන්න බෑ හිමාෂා. h එකේ මෙතන මේ කෝණ ගොඩක් තියෙනවා. ඍජු කෝණ 4ක් තියෙනවා. සරල කෝණ 2ක් තියෙනවා. h එක බෑ. එතකොට කෝණ දෙකක් ගන්න සර් පුළුවන්. H එකේ පරාවර්ත කොණයක් නැහැ නේ. ඔව් h කියන්නේ පරාවර්ත කෝණෙකුත් නැහැ නේ හිමාෂා. අයින්නෝනේ හිල්ලෙන්ට. කො තව ටටක් ගාලා. F එක බෑනේ. F එකේ කෝණ ගොඩයි. මේ මෙතන එකක් තියෙනවා, උඩ එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. F බෑ. G වල නෑනේ. H එක ඒකේ කෝණ ගොඩයිනේ. I එකේ කෝණ 1යි 2යි 3යි 4යි මේ පැත්ත එකයි මේ පැත්ත එකයි. I. ඔහොම බලන්න යන්න ටටක් ගාලා. right. අනික් කටිය මම 9 වෙනි එක හදන්නකෝ. මට හිමාෂා රශ්මික ඔයාලා මට අටේ උත්තරේ දාන්න ලීලිය බලන්න කෝණ අකුරු ටික. කැපිටල් අකුරු කැපිටල්. ඒක එතකොට රණුකගේ අපේ කවුද අනිත් එක චාරුණ්‍යගේ විතරයි දැන්ට හරි. අර ක්‍රවුඩ් එකත් අපි ටිකක් අඩුයිනේ. සර් මම 9 වෙනි එකේ උත්තරේ එව්වා. 9 වෙනි එකේ අවරෝහණ. very good රණුකේ. හරි ගොඩක් හොඳයි. ඒක හරි. හිමාෂා ඊ ගන්න බෑනේ කියලා. මේ බලන්න ඊ එකේ කෝණ ගොඩක් තියෙනවනේ හිමාෂා. මේ කෝණ දෙකයි මේ මෙතන 1යි. මෙතන 2යි 3යි 4යි මෙතන 1යි 5යි 6යි මෙතන 1යි කෝණ 7ක් තියෙනවා ඊ වල. ඒක ගන්න බෑ. චාරුණ්‍යගෙත් හරි මේක. 9 වෙනි එක චාරුණ්‍යගේ හිමාෂාගේ හරි. right. මේකේ ඔය දෙන්න අකුරු ටික ලියලා බලන්න. හරි. එහෙනම් අපි මෙහෙම කරමු දැන්. වෙලාවත් හරි. ඔය ප්‍රශ්න ටික මම දැන් දානවා group එකට. ඔතනින් ඉඳන් 20ක් තියෙනවනේ ප්‍රශ්න. ඒ 20 මම මුලින් ඉඳන් ආපහු දාන්නම්. ඔයාලා දැන් ආපහු හදපුවා ලියන්න ඕනේ. දැන් ආපහු නැති කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ හදලා ලියයිනේ. ඊට පස්සේ මේ ටික ඉතුරු ටික අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට තියෙන තව ප්‍රශ්න 10යි. කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අපි ඒ ටිකේ උත්තර ලබන සතියේ සාකච්ඡා කරලා පේපර් එක කතා කරමු. හරි එහෙනම් ඉතින් අපි අදට ක්ලාස් එක නතර කරනවා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. දුන්නා මේ වැඩේ කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.